शरणं गच्छामि पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मद्यपानादक्खाना वेरमणि सिक्खापदं समादियामि मेति शरण सहित मागे मे पंचशील धर्मयो मार्ग फल निवां पिनीसन हेतु वासना वेवा हृदय में नाम साधु किया निरासनारूढ़ रत्न वधारण पहले ऐतिहासिक गोढ़ाबे राजमहाविहाराधिपति विद्यापति विद्यार्थोदय महापिरिवने प्रवीणाचार्य धर्माचार्य दमदनी आत्मत्वे प्रधान संघ नायक गौरवनीय अति गौरवहार नायक माहिपान वහන්සේගෙන් අවසරයි मंडल महात्मा ए वगेम ए महात्मिय मैनियन दुआ दरुवान सहोदर सहोदरियन ए वगेम हितकर कल्याण मित्र මේ හැම දිනම ඒක රාශී වෙලා දැන් බලාපොරොත්තු වන්නේ මේ දෑතට පිළියෙල කරගන්න තිබුණ චතුමදුර සහිත අෂ්ටපාන සහිත මේ සියලු පූජාවන් ලෝකා ශාන්තිනායක අමාමේනී බුද්ධයාණන් වහන්සේගේ අනන්ත සම්මා සම්බුදු ගුණයන් උදෙසා සදා කාල තුලදී මේ මොහොත තුලදී ගිලන්පත් සම්බුද්ධ පූජාව හැටියට මේ පූජාවන් සිද්ධ කරන්නටයි කල්පනා කරන්නේ හැමදිනම කල්පනා කර මේ පිළියෙල වෙලා තිබෙනා වූ චතුමදුර සහිත මේ සියලු පූජාවන් ලෝකා භාග්‍යවත් සම්මා සම්බුදු ඥානන් වහන්සේගේ නවරාදී අනන්ත බුදු ගුණයන් උදෙසා පූජා කරමි පූජා විත්වා කියලා කියන්නේ ඒ තුල ජනිතවන්නා වූ ආශිර්වාදයේ පින්වත් ඔබ හැම දිනාට නිවන් සුව පිණිස මේ ආශිර්වාදයන් හේතු වාසනා විත්වා කියලා කියනවා. හොඳයි අපි එකටම වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉති පිසෝ භගවා අරහං සම්මා
පවත්වාගෙන ලබන මේ විවිධ පින්කම් අතර 2021 වර්ෂයේ තුල පළවෙනි ඓතිහාසික රාජමහා විහාරස්ථාන සිදු කරනු ලබන වස්නාවාසික මහා චීවර පූජාමය මහපින්කම නිමිති කරගෙන ඒ වෙනුවෙන් 2021 වර්ෂයේ තුල දායකත්වයේ දරනු ලබන මණ්ඩල මහත්මයා ඒ මහත්මිය මෑණියන් සහෝදර සහෝදරියන් තුවා දරුවා මේ හැමදෙනා විසින් 2021 වර්ෂයේ තුල ඒ වස්සාවාසික ජීවන මහා පූජාවේ ප්‍රතිබල දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා. ඉතින් ඒ දායකත්වානුකූලව ඒ හැලපොළ පසළොස්වක පොහොය දවසේ වස්සාර්ධනා සිද්ධ කිරීමේ ඉඳන් අද දක්වාම ඒ වගේම ඊට දවස් දක්වාම මේ සිදු කරවු ලබන පින්කම් මාලාවේ අද සුවිශේෂී දවසක් හැටියට මේ නිවස තුලදී ඒ කටිනට අවශ්‍ය කරන වස්ත්‍රයන් සකස් කරලා නිවස තුල තැන්පත් කරලා ඒ සිදු කරවු ලබන ආගමික වතාවත් සිදු කරමින් පවතින කාල පරිච්ඡේදයන් තව ටික වේලාවකින් සමුදුරු ධර්ම දේශනාමය පින්කමක් මේ නිවස තුල සිදු වෙනවා. ඊට මත්තේ මේ දවස් කීපය තුල සදා කාලය තුලදී මේ නිවස තුල සිදු කරවු ලබන ඒ පූජාමය පින්කමකුයි අපි මේ සිදු කරන්නට යෙදුනේ. ලෝතර බුදුරජාණන් වහන්සේගේ ගිලන්පස් සම්බුද්ධ පූජාවන් සිදු කරත් යෙදුණා. පත්‍රයේ ප්‍රධාන සංඝනායක විහෙරතුතිය විද්‍යෝත් මහපිරිවෙනේ පරිවේනාචාර්ය ඓතිහාසික ගෝඨාභය රාජමහා විහාරස්ථානයේ ගරු විහාරාධිපති කැම්පස් අවසරයි නම් කියන්නට නිල්වක්කේ ධම්මජෝති නායක මාහිම්පාණන් වහන්සේට මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා දේශකයන්න් වහන්සේ පිළිගැනීමත් මූලික අනුශාසනාවක් අප කෙරෙහි අනුකම්පාවෙන් සිද්ධ කරන හැටියට ගරුණාවදාල අපේ ගෞරවනීය හාමුදුරුවෝ මහත්මයාගේ අවසර මේකේද ගුණාදී ප්‍රතිමානකීට මාදුර මහත්මයා එමනවා මහත්මයා ඒ වගේම පැමිණෙන සියලුම පින්වත්නි කුඩා දරුවෝනේ පළවෙනිද අපි ආරම්භ කරපු පින්කම් මාලාවේ අද දවසේ සුමදුර ධර්මදේශනාවක් සඳහා ඒ ආරාධනාව පිළිඅරගෙන මේ අද මේ ස්ථානයට වැඩම කරන්න යෙදුනේ මහරගම ශ්‍රී වජිඥාන ධර්මායතනයේ පාඨශාලාචාර්ය කාලිකීය පඬිත ගල්කිස්සේ සෝමානන්ද ආනන්දයන් වහන්සේ. උන්වහන්සේ මම පණ්ඩිය රාජමහා විහාරස්ථානයේ වෙනුනොත් එවැගේම පණ්ඩි ගාමවරේ වෙනුනොත් මේ පැමිණ සිටින පින්වත් පිරිස වෙනුනොත් දීපානන්ද නමස්කාර පූර්වක පිළිගන්නවා. පින්වත් හැම දෙනාම සාදුකාරය දීලා උන්වහන්සේ පිළිගන්න කියලා මම දීපත් කරනවා. මේ විදිහේ මේ පුණ්‍ය කර්මය අපි මේ නිවස තුළම සිද්ධ කරන්නට හේතු කරුණු කාර්යයක් පවතිනවා. ඒකට එකම හේතුවක් තමයි අපි හඳුන්වන්නේ මේ පණ්ඩිතාන වාරයේ අපේ විහාරස්ථානයේ ගෝඨාභය රජදවස ආරම්භ කරපු මේ විහාරස්ථානයේ වාර්ෂිකව කර්ම පින්කම් මාලාව මම 76
මේ ප්‍රදේශයට ආවේ. ඒ වකවානුවේ ඉඳන් 91 වෙනකම් අපේ දායක පක්ෂයේ ඉතාම කොහොම ඕන කරන්නේ මේ වකවානුව සිදු කරා. 91 පස්සේ 2012 වෙනකම් ඒ ටික විනාශ කරලා අය අපි කටයුතු සිදු කරා. 2012 මේ වෙනකම් අපි එක ගෙදරක් ඒ අවුරුද්දට තෝරාගෙන ඒ ගෙදර දැනුවත් කරලා අපි අනිකුත් මේ සතර පේනේ දායක අපි මා හැම දිනම එකතුව මේ කටයුත්ත සිදු කරනවා. ඉතින් අද මේ අවුරුද්දේ 2021 අවුරුද්දේ අපේ මන්දිර මහත්මයාට සිහිපත් කළා මෙහෙම කටයුත්තක් කරන්න පුළුවන්. එතුමා බොහෝ සත්භාවයෙන්ම ඒ නෝරමාත්මයා සමග සාකච්ඡා කළා. ඉතාම බාරයි. මේ දැන් අපි 2024 වෙනකම් දින වෙන කරලා තියෙනවා. ඒ නිසා 21 මේ අවුරුද්ද තමයි මෙතුමාට ඒ කාර්යය වුණා. මෙතුමා මේ පාන්ගාම වලට ඇවිල්ලා සමාජයේ වැඩ කටයුතු කරන අතර මේ විහාරස්ථානයේ සම්බන්ධ වෙලා අපි ඕනෑ පාකම් සමස්තයක් හැටියට ගත්තාම කුරුපග දායකත්වයේ බවට පරිවර්තනය වෙලා අපේ වැඩ කටයුතු වලට නිරන්තරයෙන්ම කියන පමාවෙන් ඒ කටයුතු ඉටු කර දෙන පවුලක් හැටියට දායක පිරිසක් හැටියට මේ අවස්ථාවේදී මම සිහිපත් කරන්න ඕන. දැන් අද උපවාසය වඩනකොට දකින්න ඇති ඒ ස්ථානයේ වෙනස් වෙන ආගමික පරිසරයට නැඹුරු වෙන විදිහට සකස් වුණේ ඔයික කිලෝමීටරයක් උඩින් හන්දේ අපේ විහාරස්ථානයේ පවතින්නේ පන්සල අවලට කිසිම සාධක නැති නිසා අපි ඔය වගේ කටයුත්තක් කරනවා කියන සිතිවිල්ල මේගොල්ලන්ට ඉදිරිපත් කරපුවාම අපේ මේ මන්දෝල මහත්මයා කියන නෝන මහත්මයා සදාවෙම ඒ කටයුතු කරන්න ඕන දෙයක් කියන්න මතක් කරන්න අපි සිද්ධ කරමු කියන අපි දිවිගැන්වීමක් මෙතුමා කළා. ඉතින් අපි අද මේවා සිහිපත් කරන්නේ අපිට හැම අවස්ථාවකම කියන්න පුළුවන්. ඒ වුණාට මේවා අපි ඇවිල්ලා ඉන්න අය උපවාසයලා අපේ දැනුවත් වෙන්න ඕන. අපේ මේ වාගේ දායක පිරිසක් අපිට ඉන්නවා. ඒ වගේම අපි තනියෝකර පන්සල රැකගනිමින් වික්ෂුන් වහන්සේලා රැකගනිමින් කටයුතු කරන දායක පිරිසක් කියන එක මේ අවස්ථාවේ මම සිහිපත් කරනවා. මේක වැඩි වෙලාවක් මම ගන්න කැමති නෑ. අපි එහෙනම් මේ කටයුත්ත ආරම්භ කරමු. අපේ ඒ සියලුම කටයුතු සාර්ථක කරගන්න හැම දිනම සහයෝගය තියෙනවා. පිට දාව තමා සංගත දක්ෂිනාව පිළිගන්නවා. අපි බලාපොරොත්තු වෙන අංකයේ ඒ පින්කම්ලම් සිදු කරන්නේ. ඒ නිසා ඔබ වහන්සේට මම ගෞරවයෙන් ආරාධනා කරනවා අපි කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කර වදාළ මහරගම ශ්‍රී ධර්ම ප්‍රතිඥාන ධර්මායතනයේ පාඨශාලාකාරී රාජකීය පඬිතුක ගල්කිස්සේ සෝමානන්ද අපේ නාමකරණ වහන්සේට මම ගෞරවයෙන් ආරාධනා කරනවා මෙතන සිට ඔබ වහන්සේගේ ධර්ම දේශනාව දෙකලා අපිට දහම් පණිවිඩය ලබා දෙමින් අපේ ජනතාව අපේ දායක පක්ෂය දැනුවත් කරන කරුණාවෙන් ඉල්ලා දේරුවන් අත්‍රාදත්හන්තු දීරතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භගන්තා ධම්මස්සවන කාලෝ අයං භගන්තා ධම්මස්සවන කාලෝ අයං භගන්තා
नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से अवज्ञे वज्रमतिनो वज्रे च वज्रदस्सिनो निद्राभित्ति समादाना सत्ता गच्छन्ति दुर्गतिं वज्रञ्च अवज्रञ्च वज्रतो ज्ञात्वा अवज्रञ्च अवज्रतो सम्मादित्ति समादाना सत्ता गच्छन्ति सुगतिं नायक स्वामी दयानंद वහන්සේ गौरवनीय महासंघरत्न अवसरයි सदैवत कारुणिक जीवोनी अगर नितिमत कोई कौर एक राशि जुड़ा मेरी बस तुलसी निकालो धर्म श्रवणे तिरीने देखना धर्म दान में तीनकना संपूर्णत्वेට පත් කරලා විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ ජීවන මාසයේ තුල සිදු කරන කඨින මහා පින්කමට සමගාමීව උතුම් ධර්ම දානමය පින්කම සම්පූර්ණත්වයට පත් කරගන්න. දෙවියන්තුන් බලාපොරොත්තු වෙනවා මේක දින 3කට පමණ පෙර අපවාදී වදාළ කඩලිය රාජකෝමල විහාරස්ථානයේ වැඩ වාසය කරන සංඝයාමසිංහ මහත්මයාගේ ඊයතුමන් පැවිදිගේ පාතුණු කණ්ඩේ ආර්යරත්න ස්වාමීන් වහන්සේ සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරනවා. ඉවදීම වසර 33කට පමණ පෙර මේ පාදෝසක W ප්‍රේමාවතී මෑණියන්ට වසර 15කට පමණ පෙර මේ පාදෝසක R.A.P. රණසිංහ ඥානන්ත වසර 12කට පෙර මේ පාදෝසක තෙරණුවර නිවසේ පදිංචිව සිටි එලා වික්‍රමරත්න ඥානන්ත කඳුරුගොල්ල නිවසේ සිටි මේ පාදෝසක සියලුම ඥාතීන්ට දයාවද ඥානන්ගේ වික්‍රමයේ පදිංචිව සිට අපරාප්ත සියලු ඥාතීන්ට තෙරණුවර නිවසේ පදිංචිව සිටින දයාවද මෑණියන්ගේ නිරුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න. උදාමීර නිවසේ වයෝවෘද්ධ පදිංචිව සිටින දයාවද මෑණියන්ගේ නිරුක් නිරෝගී සුව පතන්න. එවැගේම මේ වගේ අසනීප තත්ත්වයේ සිටින නායනා බාලසූරිය මහත්මිය ඇතුළු සියලු रोगींට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන්න. දින දෙකකින් උපන් දිනයේ ඉඳන් මානසික මහත්මාට නිරෝග නිරෝගී සුවපත්භාවය ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ උතුම් තේකන්න අද සම්පූර්ණත්වයට පත් කරන්නේ. අද මේ ධර්මානුශාසනාව සඳහා අපි තෝරගත්තේ බොහෝම වටින ගාථා දේශනා දෙකක්. එකපැත්තකින් අද ධර්මානුශාසනාව මම සිදු කරන්නේ ධර්ම අපහසුතාවයකින් යුක්තව. ඒක ප්‍රධාන හේතුව තමයි මනහන කිසි කෙනෙක් මට දෙන්නේ නැහැ. වාහනයක ඉස්සරහට එන්න තියෙනවා. ධර්මයේ ශ්‍රවණය කරන ඇත්තෝ මට දෙන්නේ නැති නිසා මේ ධර්ම දේශනාව ධර්ම අපහසුතාවයෙන් තමයි සිද්ධ කරන්න සිද්ධ වෙන්නේ. කෙසේ නමුත් මාර්ගයට පවත්වන ධර්ම දේශනාවක් හැටියට
සලකාගෙන මේ ඉදිරියේ තිබෙන කැමරා මූලික කරගෙන ධර්මානුශාසනාව පවත්වනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තරම් අපට හිතසුව පිණිස පවතින තවත් අනුශාසනාවක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහළ වෙලා දේශනා කරපු ධර්මය අතිශයින් අපට වැදගත් වන කරුණු කාරණා වලින් සමන්විත වූ දේශනාවක්. දවසක් එක්තරා දිවි කෙනෙකුට නිවි නැමිලි ඉන්නකොට අදහස් කීපයක් ඇති වුණා. මොනවද මේ ඇතිවෙච්ච අදහස්? සබ්බි වේව සමාසේතර සබ්බි කුප්පේතර සම්පදං සතං සද්ධං නඤ්ඤාය සෙය්‍යෝ කෝටි නතාපි. මේ දෙවියන් කියනවා යම් කිසි පුද්ගලෙක් සත්පුරුෂයන් හා සමගතා පවත්වනවා නම් ඒ වගේම සත්පුරුෂ ධර්මයේ පරිශීලනය කරනවා නම් ඒ සත්පුරුෂයන් ඇසුරු කරන සත්පුරුෂ ධර්මයේ පරිශීලනය කරන අය සෙය්‍යෝ හෝති නපාපියෝ. කිසිම දවසක පිරිනෙන්නේ නැහැ. ඒ අය දියුණුවට පත් වෙනවා. මෙතන දියුණුව කියන හඳුන්වන්නේ පිළිවෙත්නි සාධිකාරකම නෙවෙයි. අපේ සමාජයේ මිනිස්සු ධනවත් නම් අක්කර ගණන් ඉලකඩම් තියෙනවා නම් සුවපහසු යාන වාහන තියෙනවා නම් මහා මන්දිර තියෙනවා නම් අන්න ඒ අය දියුණු වෙච්ච ඇත්තට හඳුන්වනවා. මෙතන බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ සෙය්‍යෝ හෝති නපාපියෝ. පිරිගෙන්නේ නැහැ දියුණු වෙනවා කියලා කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් ඇති කරගන්න දියුණුව. මේ ධර්මයේ පරිශීලනය කරන අය කවදාකවත් පරිහානියටපත් වෙන්නේ නැහැ. ඒ අය ආධ්‍යාත්මික වශයෙන් දියුණුවටපත් වෙනවා. ඒක සෙය්‍යෝ හෝති නපාපියෝ. ඊළඟට සබ්බි වේව සමාසේතර සබ්බි කුබ්බේතර සම්තරං සතං සද්ධං නඤ්ඤාය කඤ්ඤා ලබ්ධති නාඤ්ඤතෝ. සත්පුරුෂයන් හා සමගතා පවත්වන සත්පුරුෂයන්ගේ ධර්මයේ පරිශීලනය කරන උදවිය සදා ප්‍රඥාව අවදි කරගන්න පුළුවන් තුන ලැබෙනවා. පඤ්ඤා ලබ්ධති නාඤ්ඤතෝ. ප්‍රඥාව වර්ධනය කර ගැනීම සඳහා වෙන මඟක් නැහැ කියන එකම මඟ තමයි සත්පුරුෂයන් ඇසුරු කිරීම සහ සත්පුරුෂ ධර්මය පරිශීලනය කිරීම. උදාහරණයක් ප්‍රඥාව ලබා ගන්න පුළුවන් එකම මඟ තමයි මේ ධර්මයේ පරිශීලනය කිරීම. ඊළඟට ප්‍රකාශ කරනවා සබ්බි වේව සමාසේතර සබ්බි කුබ්බේතර සම්තරං සතං සද්ධං නඤ්ඤාය සෝක මැත්තේ නසෝතති. යම් කිසි පුද්ගලෙක් සත්පුරුෂයන් ඇසුරු කරනවා නම් සත්පුරුෂ ධර්මයේ පරිශීලනය කරනවා නම් අන්න ඒකම සෝක මැත්තේ නසෝතති. දුක් වෙන උදවිය අතරේ මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු විවිධ හේතුන් නිසා හඬන වැළපෙන ස්වභාවයෙන් යුක්තයි. මේ සමාජයේ මිනිස්සු හඬන වැළපෙන අවස්ථාවේදී නසෝචති ධර්මයේ පරිශීලනය කරන අය දුක් වෙන්නේ නැති බව බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා. මේකේ ශෝක මාර්ගයේ නසෝචති කියලා හඳුන්වනවා. ඊළඟට පින්වත්නි පෙන්නනවා සබ්බි වේව සමාසේතර සබ්බි කුබ්බේතර සම්තරං සතං සද්ධං නඤ්ඤාය ඥාති මැත්තේ විරෝචති. යම් කිසි කෙනෙක් සත්පුරුෂයන් ඇසුරු කරනවා නම් සත්පුරුෂ ධර්මයේ පරිශීලනය කරනවා නම් අන්න
ඒකේනා ඥාති මධ්‍යේ විරෝචති ස්වකීය ඥාතීන් ඉදිරියේදී බබලන චරිතයක් බවට පත් වෙනවා. ඊළඟට වෙනවා සබ්බීරේව සමාසේත සබ්බී කුබ්බේත සන්තරං සතං සද්ධාන්න මඤ්ඤාය සත්තා ගච්ඡanti සුප්‍රති. සත්පුරුෂයන් සුතරන සත්පුරුෂ ධර්මයේ පරිශීලනය කරන උදවිය සුගතිගාමී වෙනවා. ඊළඟට වෙනවා සබ්බීරේව සමාසේත සබ්බී කුබ්බේත සන්තරං සතං සද්ධම්ම නඤ්ඤාය සත්තා තිත්‍රන්ති සාගතං. සත්පුරුෂයන් සුතරන සත්පුරුෂයන්ගේ ධර්මයේ පරිශීලනය කරන අය බොහෝ කාලයක් සුවසේ ජීවත් වෙනවා. මෙන්න මේ කාරණා බුදුරජාණන් වහන්සේ වෙතට ඇවිල්ලා ප්‍රකාශ කරනකොට බුදුහාමුදුරුවෝ දෙවියන්ට බුදුහාමුදුරුවන්ගේ අදහසක් ප්‍රකාශ කළා. ඒ අදහස තමයි සබ්බීරේව සමාසේත සබ්බී කුබ්බේත සන්තරං සතං සද්ධම්ම නඤ්ඤාය සබ්බ දුක්ඛා පමුච්චති. සත්පුරුෂයන් ඇසුරු කරන සත්පුරුෂ ධර්මයේ පරිශීලනය කරන උදවිය සබ්බ දුක්ඛා පමුච්චති. සියලු දුක් දුරු කරලා නිර්වාණය සලසා ගන්නවා. ඒකෝට මේ සඳහන් කරේ විමසුනි තමන්ගේ ජීවිත ගමන තුළදී සත්පුරුෂය ඇසුරට ගන්නවා නම් ඊළඟට සත්පුරුෂයන්ගේ ධර්මය, ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය යම් කෙනෙක් පරිශීලනය කරනවා නම් ඒක නාට ලැබෙන ලාභ මොනවද ලැබෙන ලාභ? සෙය්‍යෝ හෝති නපාපියෝ කවදාකවත් ඒක නා පිළිගන්නේ නැහැ. ඒක නා දියුණු වෙනවා. ඊළඟට පඤ්ඤා ලබ්ධති නාඤ්ඤතෝ ප්‍රඥාව ලබා ගන්න වෙන මාර්ගයක් නැහැ කියන එකම මාර්ගය සත්පුරුෂයන් ඇසුරු කිරීම සහ ධර්මයේ ශ්‍රවණය කිරීමයි. සෝත මාර්ගයේ නසෝතදී ලෝකයා හඳවල වෙන අවස්ථාවලදී ඒ අය නසෝතදී දුක් වෙන්නේ නැහැ. සත්තාගතන්ති සුගති ඒ සත්වයන් සුගතිගාමී වෙනවා. ඥාති මධ්‍යේ විරෝචති නෑයන් මැද බබලන චර්යාවක් බවට පත් වෙනවා. සත්තා පිට්ඨන්ති සාගතං ඒ වගේම ඒ අය ජීවත් වෙන්නේ බොහෝම සුවසේ. ඒ වගේම තමයි සබ්බ දුක්ඛා පමුච්චති සියලු දුක් දුරු කරලා ධර්මානුභූතිය ලබා ගන්න. මෙන්න මේ කාරණා ධර්මයේ පරිශීලනය කරනකොට අපට උරුම කරන ලාභ හැටියට උදාහරණ දේශනා කළා. ඉතින් අද මේ උතුම් ධර්ම දේශනාව මනාව ශ්‍රවණය කිරීමෙන් තමන්ගේ ජීවිත ගමන අර්ථ සම්පන්න කරගන්න පුළුවන්කම ලැබෙනවා. මම මුලින්ම මතක් කළා මේ ධර්මානුශාසනාව කර්ම කපමසුතාවෙන් සිදු කරනවා කියලා. මොකද පිළිතුරුනි ධර්ම දේශනාව සිදු කරනවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙවෙයි. ධර්ම දේශනාව විතරක් නෙවෙයි ඕනෑම දේශනාවක් සාර්ථක වීම සඳහා බලපාන සාධක තියෙනවා. මම මේ කාරණාව මතක් කරන්නේ අද දවසට නෙවෙයි හෙට දවසේදී ඕනෑම දේශනයක් ශ්‍රවණය කරන්න යනකොට ඒ දේශනය සාර්ථක වීම සඳහා දේශකයාගේ වගකීම විකල්පන වගේම ශ්‍රාවකයා සතුටුදේ වගකීම විකල්පන කියනවා. දේශනය සාර්ථක වෙන්න දේශකයා සතුව දක්ෂතාවයේ තියෙන්න ඕනේ. අපි ධර්ම දේශනාවක් පවත්වනකොට ඒ ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වෙලා ඉන්න උදවියගේ මනස තේරුම් අරගෙන තමයි ධර්ම දේශනාව පවත්වන්නේ. එතකොට ඒ පැත්තකින් අපි දක්ෂ වෙන්න ඕනේ. වික්ෂුන් වහන්සේලා නැත්නම් දේශකයේ දක්ෂ වෙන්න ඕනේ.
ඒ සම්බන්ධ වෙලා සිටින සියලු දෙනාම තමන්ගේ දේශනය වෙතට ග්‍රහණය කරගන්න. ඒක නිකන් සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් අපි බණක් කියනකොට විනාඩි 20ක් 25ක් විතර සමාදක් විතර යනවා. මේ දේශනාවට රැස් වෙලා සිටින පිරිස ටිකට එකතු කර ගැනීම සඳහා. මොකද දේශනය කරනකොට හැම කෙනෙක්ම මේ දේශනාව ශ්‍රවණය කරනවා. ඒ දේශනේ හැම කෙනෙකුටම වැඩ සිද්ධ වෙන්න ඕන. ඒකෝට තමයි දේශකයන්න් වහන්සේට ඒ වගේම ශ්‍රාවකයාට සතුටටපත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට සමහර විට මේ දේශනාව සාර්ථක කරගන්න අපිට මේ රැස්වලා සිටින ඇත්තොත් එක්ක කතා කරන්න වෙනවා. සාකච්ඡා ඒ තුලින් තමයි අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ රැස්වලා සිටින ඇත්තෝ මොන මට්ටමේද ඉන්නේ, ඒ අයට කොයි විදිහකට ලැබෙන දේශනාවක්ද සිද්ධ කළ යුතු වෙන්නේ කියලා. ඊළඟට පිළිගන්න ඕනෑම දේශනාවක් ශ්‍රවණය කරන්න ගියාම ඒ දේශනාවට සාර්ථක කිරීම පිණිස දේශකයා සතු වගකීම වගේම ශ්‍රාවකයා සතු වගකීමක් තියෙනවා. ඉතින් දේශකයා දේශනාව සිදු කරනකොට ශ්‍රාවකයා මුදම එන්නන්න ඕනේ. අපි මේ දේශනාව ශ්‍රවණය කරන අයයි කියන එක. අපි මුදම මේ දේශනාව ආගෙන ඉන්නේ කියන එක පෙන්වීම සිදු කර යුතුයි. ඒ පෙන්වන ධර්ම දේශනාව සාර්ථක වෙනවා. ඒ නිසා තමයි ඔය පොහොරටි ඉස්සර ධර්ම දේශනාවක් පවත්වනකොට ඒ ධර්ම ප්‍රදේශවල නම් කියන්නේ ඒකී කියනවා කියලා. ඒ කියන්නේ බණ කියනකොට ඒ කියලා කියන්නේ අවබෝධ බවක් තියෙනවා. අපි මේ බණ අහගෙන ඉන්නේ කියන එක තේන්න ඕන. අන්න එහෙම වුණාම තමයි ඒ ධර්ම දේශනාව සාර්ථක වෙන්නේ. ඒ වගේම තමයි ශ්‍රාවකයා තමන් අහනදී තමන්ට වැටෙන බව දේශකයාට පිළිගන්න කරන්නත් ඕනේ. මෙන්න මේ කාරණා සම්පූර්ණ වෙනකොට දේශකයා සත්කාරය ඒ වගේම ශ්‍රාවකයා සත්කාරය සම්පූර්ණත්වයට පත් වුණොතින් තමයි මේ දේශනාව සාර්ථක දේශනාවක් බවට පත් වෙන්නේ. සමාජයේ පුරාණ පුදුලිය ඒ ස්ථාන පිළිබඳව සැලකීලා දැකගන්නේ නැහැ. ඒ වුණාම දේශන සමාජ විලාවට සාර්ථක නොවන දේශනාවකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද මේ දේශනාවේ මම කිව්ව අපහසුතාවය කියනවා කියලා මට තියෙන එක අපහසුතාවය මේ ආන්දරේ බොහොම ලස්සනට සකස් කරලා තියෙනවා. ඒ වගේම ලස්සනට පින්කම් සංග්‍රහණය කරලා තියෙනවා. කිසිම අඩුවක් පාඩුවක් පේන්නේ නැහැ මේ පින්කමේ. මට නම් පේන්නේ ලොකුම අඩුව මට කිසිම කෙනෙක් හරියට පේන්නේ නැහැ. ඉතින් මම මේ කාරණාව කියන්නේ මේ ඉදිරියට වැඩසටහන සංවිධානය වෙනකොට දේශකයාට පිරිස පෙන්විය යුතුමයි. ඒ වලට හදන්නයි ඒ අඩුව සකස් කරන්නයි මම මේ කාරණාව මතක් කළේ. දැන් ධර්මානුශාසනාවට අවදීන වෙනවා. අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට තෝරගත්තේ බෞද්ධයාගේ අත්පොත හැටියට හඳුන්වන ධම්මපදයේ නිරය වග්ගයේ සඳහන් ගාථා දෙකක්. මේ ගාථා දෙක අන්තර්ගත වෙන්නේ කොහෙද? ධම්මපදයේ. ධම්මපදයේ කියන්නේ බෞද්ධයන් විසින් අනිවාර්යයෙන්ම පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක්. මේ ධම්මපදයේ තියෙන ග්‍රන්ථයේ තියෙනවා වග්ග 26ක්. වග්ග කීයක් තියෙනවද? වග්ග 26ක් තියෙනවා. මේ වග්ග 26න් නිවැරදි කියන වග්ගයේ සඳහන් ගාථා දෙකක් තමයි ඔය සාධාරණ කළේ. මේ ගාථා දේශනාවේ අර්ථය පැහැදිලි කරලා දෙන්න ඉස්සෙල්ලා මේ ගාථාව බුදුහාමුදුරුවෝ සිදු කරන්නේ හේතු වෙච්ච නිදාන කතාව දැනගැනීම වටිනවා. බුදුහාමුදුරුවෝ මේ ගාථා දේශනාව සිදු කරනකොට වැඩි හිටියේ විනුතුනි සරත්නුවර ජේතවනාරාමයේ. මේ සරත්නුවර ජේතවනාරාමයේ ඉදිරිපිට කියන්නේ ජේතවනාරාමයේ ඉස්සරහා ළමයි ටික සෙල්ලම් කරන්න පුරුදු වෙලා ඉන්නේ.
මේ මම මේ සඳහන් කරන්නේ අටුවා විස්තරය. ළමයික සෙල්ලම් කරන්න පුරුදු වෙලා ඉන්නේ. මේ සෙල්ලම් කරන ළමයි අතරේ ඉන්නවා බුද්ධ ධර්ම සංඝ කියන තුන්රුවන සරණ කියපු උපාසක උපාසිකාවන්ගේ ළමයි. බුදුහාමුදුරුවෝ සරණ කියපු, ධර්මයේ සරණ කියපු, සගලෝන සරණ කියපු, තෙරුවන් සරණ කියපු දෙමෝපියන්ගේ දරුවෝ මේ ළමයි අතර ඉන්නවා. ඒක නෙවෙයි බුදුහාමුදුරුවෝ ධර්මික පහළ වෙනකොට ඔය පහළ තියෙනවා දෙසක මිත්‍යා දෘෂ්ටිය රජ කරපු කාල සීමාවක්. ඒ වගේම තමයි සත්‍යාස්ත්‍රූරු වාසය කරපු කාලය. මෙන්න මේ විවිධ මිත්‍යා දෘෂ්ටික ඇදහිලි විශ්වාස පිටුපස දුරවනින් ඒ කියන්නේ තෙරුවන් සරණ නොගිය විවිධ මිත්‍යා දෘෂ්ටික අදහස් වල එළියට කරපු දෙමෝපියන්ගේ දරුවෝ ඉරියා. ඒකෝ දැන් ළමයි ඔක්කොම සෙල්ලම් කරන්නේ කොහෙද? ජේතවනාරාම ඉස්සරහ. ඒ ළමයි අතර ඉරියා තෙරුවන් සරණිය උපාසක උපාසිකාවන්ගේ ළමයි සහ ඒ වගේම තෙරුවන් සරණ නොගිය දෙමෝපියන්ගේ ළමයි. මේ තෙරුවන් සරණ නොගිය දෙමෝපියන්ගේ ළමයින්ට ඒ දෙමෝපියෝ තව අවවාදයක් කරලා තිබුණා. මොකද මේ කලින් කරලා තිබිච්ච අවවාදය ළමයින්ට කියලා තියෙනවා මේ අමලතා කරලා ජේතවනාරාමයේ ඉස්සරහ බල සෙල්ලම් කළාට කමක් නැහැ. බැරි වෙලාවක් ජේතවනාරාමයේ එහෙම අඩිය තියනවා නේ. ජේතවනාරාමයේ අඩිය තියන්න තහනම් ශ්‍රමණව ගෞතමයන් වහන්සේ සමග කතාන් කරන්න යන්න තහනම් ජේතවනාරාම ඉස්සරහ සෙල්ලම් කරාන සද්දනතු සෙල්ලම් වල ගෙවල් වලට එන්න ඕන. ජේතවනාරාමයේ ඇවිදින්න යන්නද ශ්‍රමණව ගෞතමයන් හම්බෙන්න යන්නද බැහැ. මේක තමයි දෙමෝපියෝ තමන්ගේ දරුවන්ට දුන්නු අවවාදය. ඉතින් මේ දරුවෝ ඒ කලින් ලබා දීපු අවවාදය විතර අරගෙන කටයුතු කරා. මොනම හේතුවක් නිසාද ජේතවනාරාමයට යන්නේ නැහැ. දවසක මේ ළමයි සෙල්ලම් කරගෙන ඉන්නකොට මේ ළමයි ඔක්කොටම ඇති වෙනවා පිපාසය. මේ පිපාසය ඇති වුණාම මේ ළමයි ඔක්කොම මොකද කරේ? තෙරුවන් සරණ ගිය ළමයෙකුට යෝජනා කරනවා අපිට ඒ ජේතවනාරාමයට යන්න බැහැ. අපේ අම්මලා තාත්තලා ජේතවනාරාමයට අපිට යන්න එපා කියලා කියන්නේ. ජේතවනාරාමයට ඇතුළු වෙන එක තහනම් කරලා තියෙන්නේ. ඒ නිසා මේ තෙරුවන් සරණ ගියපු ළමයාට අනිත් ළමයා යෝජනා කරනවා එයා ජේතවනාරාමයට ගිහිල්ලා පෙන් දීලා අපට පෙන් අරගෙන එන්න. දැන් මේ ළමයා මොකද කරේ? එයා ජේතවනාරාමයට ගියේ ඇයි? පෙන් පානය කරලා යාළුවන්ට පෙන් අරගෙන එන්න. ඉතින් මේ ළමයා ජේතවනාරාමයට ඇතුළු වෙලා පෙන් පානය කරලා තමන්ගේ යාළුවන්ට පෙන් අරගෙන එන්න හදනකොටම බුදුහාමුදුරුවන්ට වුණා. බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ මේ ළමයාගෙන් විමසනවා පුතා කොහෙද මේ පෙන් අරගෙන යන්නේ? මේ ළමයා උත්තර දෙනවා බුදුහාමුදුරුවනේ යාළුවන්ට පිපාසයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම මේ යාළුවන්ට පෙන් අරගෙන යනවා. බුදුහාමුදුරුවෝ මේ ළමයාට අවවාද කළා තමන් පෙන් දීලා පෙන් අරගෙන යන්න එපා. යාළුවෝ ඔක්කොටම ජේතවනාරාමයට ඇවිල්ලා පෙන් දීලා යන්න කියලා. ඉතින් මේ ළමයා කියලා තමන්ගේ යාළුවෝ ඔක්කොටම කියනවා මම ගියා ජේතවනාරාමයට ඕගොල්ලන්ට පෙන් අරන් එන්න. මම පෙන් දීලා පෙන් අරගෙන එන්න හදනකොට මාව බුදුහාමුදුරුවන්ට වුණා. බුදුහාමුදුරුවෝ උන්වහන්සේට කිව්වා පෙන් අරන් යන්න එපා. යාළුවෝ ඔක්කොම ඇවිල්ලා ජේතවනාරාමයට පෙන් දීලා යන්න කියලා මතක් කරා. ඒ නිසා ඒ කරන්න දෙයක් නැහැ. පෙන් ගේන්න දෙයක් නැහැ.
අපි ඔක්කොම යන් ජේතවනාරාමයට ගිහිල්ලා දැන් දීලා එමු. ඉතින් මොකද කරන්නේ? දෙමෝපියෝ තව අවවාදයක් දීලා තිබුණා. ඒ අවවාද පැත්තට දාලා මොකද විකාශය කරන කරුණු මේ ආලෝකික ඔක්කොම මොකද කරේ ජේතවනාරාමයට ගියා. ජේතවනාරාමයට ගිහිල්ලා මේ හැමෝම දැන් පානය කළා. දැන් පානය කරලා අවසන් වුණා ගුරුහාමුදුරුවෝ මේ ධර්ම ඔක්කොම ගැලපෙන විදියට ධර්මීය දේශනා කළා. ගැලපෙන තාලෙට ධර්මවන්ත ගැලපෙන විදියට බුදුහාමුදුරුවෝ ධර්මීය දේශනා කළා. බුදුහාමුදුරුවෝගේ හැකියාව තිබුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය ශ්‍රවණය කරපු මේ ධර්ම ඔක්කොම තෙරුවන් සරණ ගියපු දරුවෝ බවට පත් වුණා. විවිධ මිත්‍යා දෘෂ්ටික ඇදහිලි විශ්වාස පිටපස ලෝකමකින දෙමෝපියන්ගේ දරුවෝ ඒ ඇදහිලි විශ්වාසයන් අතහැරලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ පිළිබඳව මෙහි කරමින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳව සමරුවන පිළිබඳව ප්‍රසාදයෙන් යුක්තව කටයුතු කරන දරුවෝ බවට පත් වුණා. දැන් බුදුහාමුදුරුවන්ගේ බණ අහලා මේ දරුවෝ තවතරමගේ ඉවල් වලට ටිකක් වෙනා ගියා. මිත්‍යා දෘෂ්ටික ඇදහිලි විශ්වාස පිටුපස ලුහුබඳින දෙමෝපියන්ගේ දරුවන් පිළිබඳව ඒ දෙමෝපියන්ට වෙනසක් වෙනවා. ඒ දෙමෝපියෝ දැක්කා වෙනද වගේ නෙමෙයි අපේ ළමයි බොහොම වෙනස්. අපේ ළමයින්ගේ හැසිරීම වෙනස් වෙලා තියෙනවා. ඒ පිළිබඳව සොයා බලනකොට මේ දෙමව්පියන්ට ආරංචි වුණා අපේ දරුවෝ ජේතවනාරාමයට ගිහිල්ලා තියෙනවා. ජේතවනාරාමයට ගිහිල්ලා විතරක් නෙවෙයි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපේ දරුවන්ට බණ කියලා තියෙනවා. මේ මිත්‍යා දෘෂ්ටික දෙමව්පියෝ හඬා වෙලපෙන්න පටන් ගත්තා. විලාප දිදී ආරම්භ ගත්තා. මොනවා කීකියාද හඬා වෙලපෙන්නේ මේ මිත්‍යා දෘෂ්ටික දෙමව්පියෝ ප්‍රකාශ කරනවා මෙච්චර හොඳට හිටපු අපේ ළමයි ජේතවනාරාමයට ඇතුල් වෙලා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අපේ ළමයින්ට බණ කියලා මෙච්චර හොඳට හිටපු අපේ ළමයි මිත්‍යා දෘෂ්ටික වෙලා කියලා ආරාධනා කරනවා. ඒකෝට මේ දෙමව්පියෝ කල්පනා කරේ තමන්ගේ දරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා මිත්‍යා දෘෂ්ටික වුණා කියලා. ඉතින් මොන තරම් හදා බැලුණත් මේ දරුවන්ගේ හිත තුළ බුදුහාමුදුරුවෝ පිළිබඳව ධර්මයේ පිළිබඳව සම්පූර්ණ පිළිබඳව තිබුණු ප්‍රසාදය කොළවන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ හැකියාව තිබුණා. ඉතින් ආවල් පාල කෙරවල මිනිස්සු මේ විලාපයේ ඇහිලා ඒ ගෙවල් වලට ගිහිල්ලා තොරතුරු විමසනකොට මේ අය මේ මිනිස්සුන්ට කියනවා ශ්‍රමණ බව ගෞතමයන් අපේ දරුවෝ බවට වෙන්නේ. අපේ දරුවෝ මිත්‍යා දෘෂ්ටික කරලා මෙච්චර හොඳට හිටපු අපේ දරුවන්ව වෙනස් කළා ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ. මේක කියනකොට ඒ මිනිස්සු ඒ දෙමව්පියන්ට උපදෙස් දුන්නා දැන් නම් මොනවා කිව්වත් හරියන්නේ නැහැ. මේ දරුවෝ තුන්දුවට පිළිබඳව තියෙන ප්‍රසාදය නැති කරගන්නේ මොදල වැඩේ තමයි මේ දරුවෝ ගිහිල්ලා ශ්‍රමණ බවත් ගෞතමයන්ට බාර කරන්න. කොහොම මොන විදියට කිව්වත් දැන් මේ දරුවන්ගේ තුන්දුවට කෙරෙහි ඇති වෙලා තිබෙන ශාස්ත්‍රාම විශ්වාසය හදන්න දෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ වැඩි කාලේ ධර්මනික බොහෝ පිරිසක් මෙන්න මේ බයෙන් යුක්ත වෙන්නේ. බොහෝ විට මේ ධර්මනික පුරාණ පැතිරලා දීපු කතාවක් තමයි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කියන්නේ බුදුහාමුදුරුවෝ. මේ බුදුහාමුදුරුවෝ සතුව දීනවා අන් අයට වශී කර ගැනීමේ මායාවක්. විද්‍යාවක් තියෙනවා. අන් අයට වශී කර ගැනීමේ හැකියාව, අන් අයට තමන් වෙතට නතුර ගැනීමේ හැකියාවක් තියෙනවා. ගියපු කෙනා බුදුහාමුදුරුවන්ගේ වසඟය කරන යනවා කියන ප්‍රසිද්ධ කතාවක් තිබුණා. මේ නිසා සමහර විද්‍යා දෘෂ්ටිකයෝ තමන්ගේ පිරිස් බුදුහාමුදුරුවෝ වෙතට ජාන්නේවත් නැහැ. ඒ තරම් බයක් තිබුණා. මොකද බුදුහාමුදුරුවෝ ළඟට ගියොත් ඒ අය පෙරමුණ සරණ ගියපු අය
බුදුහාමුදුරන්ට ඒ හැකියාව තිබුණා. ඒ හැකියාව වෙන කිසිම මායාවක්වත් විද්‍යාවක්වත් නැත්නම් මොකක්වත් මන්ත්‍රයක්වත් එහෙම මොකක්වත් නෙවෙයි කියලාත් මේ බුදුරජාණන් වහන්සේ සතු දිනු මහා කරුණාවේ බලය, මහා මෛත්‍රියේ බලය, අනේ කරුණාවේ මෛත්‍රියේ බලය නිසා තමයි බොහෝ පිරිස් බුදුරජාණන් වහන්සේට දැනෙන්නේ මේ පාරකේ චුල්ලාහි පදෝපම සූත්‍රය. මේ චුල්ලාහි පදෝපම සූත්‍රයේ පෙන්නනවා පිලෝතික කියන පරිත්‍රාජක කෙනෙක්. බුදුහාමුදුරුවෝ මැරෙයිලා බුදුහාමුදුරුවෝ සමග කතා කරලා නැවත පෙරලා මහාමල් වඩිනකොට මේ පිලෝතික කියන පරිත්‍රාජකතුමාට හමු වෙනවා ජානුසෝනි කියන බ්‍රාහ්මණතුමා. මේ ජානුසෝනි කියන බ්‍රාහ්මණතුමා සුදු අශ්වය විතරපු සුදු රථයක බොහොම තේජාන්විත විදියට නොවර සැරිසරන බ්‍රාහ්මණයෙක්. මේ ජානුසෝනි බ්‍රාහ්මණතුමා දකිනවා පිලෝතික කියන පරිත්‍රාජකතුමා මහාමල් පැමිණෙනවා. දැකලා ජානුසෝනි බ්‍රාහ්මණතුමා පිලෝතිකගෙන් අහනවා පිලෝතික ඔබ කොහෙන්ද යන්නේ? මං ගියා බ්‍රාහ්මණතුමනි ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ හම්බෙන්නේ. ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ මුණ කියලා යනවා මම. එතකොට ජානුසෝනි බ්‍රාහ්මණතුමා හරියට හඳුනගෙන හිටියේ නෑ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා. ඒ නිසා ජානුසෝනි බ්‍රාහ්මණතුමා පිලෝතික කියන පරිත්‍රාජකතුමාගෙන් අහනවා පිලෝතික ඔබ ඔය ශ්‍රමණ බව ගෞතමයන් හම්බෙන්නේ කියලා කිව්වේ. ඔය ශ්‍රමණ බව ගෞතමයන් කියන්නේ මාළු ප්‍රඥාවන්තයෙක්ද? මාළු උගතෙක්ද? ඔය ශ්‍රමණ බව ගෞතමයන්ගේ ප්‍රඥාවේ තරම කොහොමද? ඔය ශ්‍රමණ බව ගෞතමයන්ගේ උගත්කමේ තරම කොහොමද? එන්න මේ විදිහට ජානුසෝනි බ්‍රාහ්මණතුමා පිලෝතික කියන පරිත්‍රාජකතුමාගෙන් විමසනවා බුදුහාමුදුරුවන්ගේ ප්‍රඥාවේ තරමය. මේ වෙලාවේ ජානුසෝනි බ්‍රාහ්මණතුමාට පිලෝතික උත්තර දෙනවා බ්‍රාහ්මණනි ලෝකුරා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවේ තරම කියන්නේ මං කවුද? බුදුහාමුදුරුවන්ගේ උගත්කමේ තරම කියන්නේ මං කවුද? මං වගේ කෙනෙකුට බුදුහාමුදුරුවන්ගේ ගුණේ ප්‍රාණය ප්‍රඥාවේ තරම හරියට කියාගන්න පුළුවන් තරම් නෑ. බුදු කෙනෙකුගේ ගුණ පිළිබඳව හරියටම දන්නේ බ්‍රාහ්මණතුමනි තව බුදු කෙනෙක් විතරමයි. එතකොට අපිට කියාගන්න තියෙනවා බුදුහාමුදුරුවෝ නාමකගේ ගුණ ගැන අපි කිසිම කෙනෙකුට හරියට කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ නාමකගේ ගුණ පිළිබඳව හරියට කියන්න පුළුවන් කියන්නේ තව බුදුරජාණන් වහන්සේ නාමකට පමණයි. බුද්ධෝපි බුද්ධස්ස ධනේය වන්නං කප්පන්තිචේ අඤ්ඤ භාසමානෝ කීයේත කප්පෝ චිරදීඝාන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස. බුදුරජාණන් වහන්සේ නම තවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ සත්‍යඥාන කරන පටන් ගන්නවා. කල්පයක් පුරාමතේ සත්‍යඥාන ගෙන යනවා. කප්පන්තිචේ අඤ්ඤ භාසමානෝ අන් කිසිම දෙයක් වෙන කතා කරන්නේ නැතුව මොකක්ද වෙනවා කියන්නේ කීයේක කප්පෝ චිරදීඝාන්තරේ කල්පය අවසන් වෙලා යනවා. නමුත් බුදු ගුණ වර්ණනාව අවසන් වෙන්නේ නැහැ කියලා සාධන වෙනවා. ඉතින් විරෝධක ජානුසෝනි බ්‍රාහ්මණතුමාට කියනවා බ්‍රාහ්මණතුමනි බුදුහාමුදුරුවන්ගේ ප්‍රඥාවේ තරම කියන දවස් මට දැන් බුදුහාමුදුරුවන්ගේ ප්‍රඥාවේ තරම කියන්නේ. ජානුසෝනි බ්‍රාහ්මණතුමා පිලෝතිකගෙන් අහනවා එහෙනම් පිලෝතික මොන එකකට බුදුහාමුදුරුවන්ට පැහැදිලිුනේ? මොකටද එහෙනම් ඔය බුදුහාමුදුරුවෝ හම්බෙන්න ගිහිල්ලා තියෙන්නේ? පිලෝතික උත්තර දෙනවා බ්‍රාහ්මණතුමනි මම බුදුහාමුදුරුවන්ගේ ඥාන පද හතරක් දැකලා තියෙනවා. ඒ ඥාන පද හතර දැකපු නිසා තමයි මම බුදුහාමුදුරුවෝ කෙරෙහි පැහැදුනේ. මොනවද මේ ඥාන පද හතර? පළවෙනි එක තමයි කියනවා පිලෝතික උත්තර දෙනවා බ්‍රාහ්මණතුමාට. බ්‍රාහ්මණතුමනි අපේ මේ නුවරේ ඉන්නවා බ්‍රාහ්මණ පඬිතුයෝ. බ්‍රාහ්මණ පඬිතුයෝ. ඒ බ්‍රාහ්මණ පඬිතුයෝ බලාගෙන ඉන්නේ බුදුහාමුදුරුවෝ
බුදුහාමුදුරුවෝ මේ නුවරට එනවා. ඒ දෙන මොකකටවත් නෙවෙයි බ්‍රාහ්මණතුමනි. ඒ බ්‍රාහ්මණ පඬිතුයෝ එකට එකතු වෙනවා. එකට එකතු වෙලා සාකච්ඡා කරනවා. ශ්‍රමණ බවත් ගෞතමයන් අපේ නුවරට ආපු දෙන්න ආවහම අපි ඔක්කොම යම් ශ්‍රමණ බවත් ගෞතමයන් සමග වාද කරනවා. අපි වාද කරලා ශ්‍රමණ බවත් ගෞතමයන් පරාජයටපත් කරනවා. එවිට අපේ ගොඩ වැඩ කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපි කොහොමද වාද කරන්නේ? ඒ බ්‍රාහ්මණ පඬිතුයෝ එකතු වෙලා සාකච්ඡා කරනවා. අපි මෙන්න මෙහෙම ප්‍රශ්න කරනවා. මේක ප්‍රශ්න කරනකොට බුදුහාමුදුරුවෝ මෙන්න මේ විදිහට උත්තර දෙයි. ඒ විදිහට උත්තර දුන්නොත් අපි මේ විදිහට ප්‍රශ්න කරනවා. මේ විදිහට ප්‍රශ්න කරලා අපි බුදුහාමුදුරුවන්ව අමාරුයි වට්ටනමු කියලා බ්‍රාහ්මණ පඬිතුයෝ කතිකා කරගෙන බුදුහාමුදුරුවෝ ඒ නුවරට වැඩියා කියලා ආරම්භ කරනකොට මේ බ්‍රාහ්මණ පඬිතුයෝ යනවා බුදුහාමුදුරුවන්ට දෙන්න. පිළොතික උත්තර දෙනවා බ්‍රාහ්මණතුමනි මම හොඳටම දැකලා තියෙනවා වාද කරන්න කියලා හිතාගෙන බුදුහාමුදුරුවෝ හමු වෙන්න යන ඒ බ්‍රාහ්මණ පඬිතුයෝ වාද නොකරන තෙරුවන් සරණ යනවා මම දැකලා තියෙනවා. වාද පටන් ගන්නත් නැහැ. තෙරුවන් සරණ යනවා. ඒ විතරක් නෙවෙයි බ්‍රාහ්මණතුමනි මේ නුවර ඉන්න ශාස්ත්‍රීය පඬිතුයෝ ඒ ශාස්ත්‍රීය පඬිතුයෝ බුදුහාමුදුරුවෝ තමන්ගේ නුවරට පැමිණෙනවා වැඩම කරනවා කියලා ආරංචි වුණාම වාද හදාගෙන දුවන බුදුහාමුදුරුවෝ පරාදන්න. මොකද වෙන්නේ? වාද නොකරන ශාස්ත්‍රීය පඬිතුයෝ තෙරුවන් සරණ යනවා මම දැකලා තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි බ්‍රාහ්මණතුමනි මේ නුවර ඉන්න ගෘහපති පඬිතුයෝ ඒ ගෘහපති පඬිතුයෝ බුදුහාමුදුරුවෝ එනකම් බලාගෙන ඉන්නේ වාද කරන්න යන. මම හොඳටම දැකලා තියෙනවා ගෘහපති පඬිතුයෝ බුදුහාමුදුරුවෝ හමු වෙන්න ගිහිල්ලා වාද නොකරන තෙරුවන් සරණ යනවා මම දැක්කා. ඒ විතර නෙවෙයි බ්‍රාහ්මණතුමනි මේ නුවර ඉන්නවා ශ්‍රමණ පඬිතුයෝ. ඒ කියන්නේ සත් ශාස්ත්‍රවල ළඟ ඒ ඉගැන්වීම් මත පිළිපදා කටයුතු කරන ඒකේ ශාස්ත්‍රවරුන්ගේ අනුගාමික පැවිද්දෝ. අන්‍යයට කියනවා ශ්‍රමණ පඬිතුයෝ කියලා. ඒ ශ්‍රමණ පඬිතුයෝ බුදුහාමුදුරුවෝ තමන්ගේ නුවරට වැඩම කරනකම් බලාගෙන ඉන්නවා වාද කරන්න යන. මේ ශ්‍රමණ පඬිතුයෝ මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ වැඩම කළා කියලා ආරංචි කරනකොට දුවන වාද කරනවා. මම දැකලා තියෙනවා බ්‍රාහ්මණතුමනි ශ්‍රමණ පඬිතුයෝ බුදුහාමුදුරුවෝ හමු වෙන්න ගිහිල්ලා වාද නොකරම තෙරුවන් සරණ යනවා. තෙරුවන් සරණ යනවා විතර නෙවෙයි බුදුහාමුදුරුවෝ පැවිදි වෙනවා. උපසම්පදා වෙනවා. ඒ විතරකුත් නෙවෙයි බ්‍රාහ්මණතුමනි මට ඇහිලා තියෙනවා එහෙම පැවිදි වෙලා උපසම්පදා වෙලා විසුරුම් වඩලා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ආදී මාර්ගඵල අවබෝධ කරගත්ත ඒ රහතන් වහන්සේලා කතා වෙනවා මට ඇහිලා තියෙනවා. අපිට බුදුහාමුදුරුවෝ හමු වුණු නිසා අපි දිනුනා. මෙච්චර කාලයක් අපි රහත් නොවි රහත් වුණා කියලා හිතාගෙන හිටියා. මෙච්චර කාලයක් අපි බුදු නොවි බුදු වුණා කියලා හිතාගෙන හිටියා. හොඳ වෙලාවකට බුදුහාමුදුරුවෝ උන්නගෙන බුදුහාමුදුරුවෝ හමු වුණු නිසා අපිට සුවපත් වෙන්න පුළුවන්කම ලැබුණා කියලා කියනවා ඇයිලා කියනවා. අන්න ඒ වගේ බ්‍රාහ්මණතුමනි බ්‍රාහ්මණ පඬිතුයෝ තෙරුවන් සරණ ගියා වාද නොකර ශාස්ත්‍රීය පඬිතුයෝ වාද නොකරම තෙරුවන් සරණ යනවා මම දැකලා තියෙනවා. ගෘහපති පඬිතුයෝ වාද නොකරම තෙරුවන් සරණ යනවා මම දැකලා තියෙනවා. ශ්‍රමණ පඬිතුයෝ වාද නොකරම තෙරුවන් සරණ යනවා මම දැකලා තියෙනවා. ඊළඟ බුදුහාමුදුරුවෝ තිබුණු විශේෂ හැකියාව බුදුහාමුදුරුවෝ සතුව තිබුණා මහා කරුණා ගුණය මහා මෛත්‍රිය. බුදුරජාණන් වහන්සේගේ විශේෂ ලක්ෂණයක් තිබුණා. කවුරුහරි බුදුහාමුදුරුවෝ හම්බෙන්න ආවනම් මුලින්ම සෙනාසුන මොනින් කතා කරන්නේ බුදුහාමුදුරුවෝ. අපි එහෙමනම් ආවලා කතා කළොත් මම කතා කරනවා, hina වුණොත් hina වෙනවා, නැත්තම් මම උප්පන් ඉන්නවා කියන තරමටම මානකාර. අපි සාමාන්‍යයෙන් කෙනෙක් hina වෙනකන් hina වෙන්නේ නැහැ. කතා කරනකන් කතා කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ එහෙම නෙවෙයි. කෙනෙක් hina වෙනකන් කෙනෙක් කතා කරනකන් ඉන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ
බුදුහාමුදුරුවෝ සිනාමුසුමුණින් කතා කරනවා. එතකොට ඒ වාද කරන්න ආපු බ්‍රාහ්මණ පඬිතුයෝ එනකොටම බුදුහාමුදුරුවෝ සිනාමුසුමුණින් සතුරු සාමීචේ නැත්නම් සුබද කතා බහට මුලින් යෙදෙනවා. ඒ යෙදෙන කතා බහ මහා කරුණාවෙන් කතා කරන්නේ. මහා මෛත්‍රියෙන් කතා කරන්නේ. වාද කරන්න දෙයක් නෑ බ්‍රාහ්මණයෝ පිළිවන් සාමයන්. ඒ හැම බුදුහාමුදුරුවෝ සමග වාද කරන හැම කෙනෙකුටම මහා කරුණාවෙන් මහා මෛත්‍රියෙන් ආමන්ත්‍රණය කළ නිසා වාද නොකර බොහෝ පිළිවන් සාමයන්. මේ බුදුරජාණන් වහන්සේ හැම අභියෝගයක් ඉදිරියේම මේ අය ඉන්නේ මේ දෘෂ්ටිවල ඒ නිසා ඒ අයගේ දෘෂ්ටිවලට තැන දිය යුතුයි මම මගේ දේ කියන්න හොඳ නැහැ කියලා පැත්තකට දුන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ හැම වෙලාවකම විවිධ වැරදි දෘෂ්ටියක දෘෂ්ටිගත වෙලා ඉන්නවා නම් ඒ හැම කෙනෙක්ම සාම්‍ය දෘෂ්ටියකට හේතුවන කටයුතු කරා. ඒ සඳහා වෙලා වෙනකන් කියන්නේ හැම අවස්ථාවකම ඒ සඳහා යොමු වුණා. මොකද හේතුව පින්වත්නි දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු කාලේ මෙයා පුදානවා අපේ බුදුරජාණන් වහන්සේ සුමේධ තාපසයන් හැටියට කාලය ගත කළා. එදා සුමේධ තාපසයන්ට සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙනවා නම් රහත් ඵලයට පත් වෙන්න පුළුවන්කම තිබුණා. හැබැයි එදා රහත් ඵලයට පත් නොවි. කවදාද දවසක ලෝක සත්‍යයට චතුරාර්ය සත්‍ය එළි කරන උතුම් සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගත යුතුයි කියන හැඟීමෙන් තමයි සසර ගමන තුල රැඳෙමින් සම්බුද්ධත්වයේ සඳහා පාරමිතා පිළිවෙල. එතකොට පාරමිතා ධර්ම සම්පූර්ණ කරමින් සංසාර ගමන තුල නොයෙක් දුක් විඳින මේ ලෝකයේ සසර ගමන තුල දුක් විඳින අතරමං වෙලා සිටින සත්වයන්ට චතුරාර්ය සත්‍ය පෙන්වීම සඳහා ඉතින් ඒ වටිනා කාර්යභාරය සම්පූර්ණ කරන්න බුදු වෙච්ච බුදුහාමුදුරුවෝ හැම වෙලාවෙම ඒ කටයුතු සිදු කරනවා. ඒ කටයුතු සිදු කරේ සසරේ සැරිසරන සත්‍යයන්ට මහා දුකක් විඳින වෙනවා. ඒ දුකින් මේ සත්‍යය මුදවා ගත යුතුයි කියන මහා කරුණාව මහා මෛත්‍රිය පෙරදරි කරන්නේ. ඒ නිසා තමයි අර පෙන් පානය කරන්න ආපු වෙලාවේ ඒ දරුවන්ගේ මානස තුළ තිබුණු මිත්‍යා දෘෂ්ටික අදහස් නැති කරන්න සම්‍යක් දෘෂ්ටිය තුළ පිහිටවන්න ධර්මයේ දේශනා කළා. ඉතින් මේ ආලෝකන මිනිස්සු මේ මිත්‍යා දෘෂ්ටික දෙමෝපියන්ගෙන් කිව්ව දැන් කරන්න දෙයක් නැහැ. තියෙන හොඳම දේ තමයි මේ දරුවන්ව ගියලා ශ්‍රමණ බවක් ගෞතමයන්ටම බාර කරනවා. ඉතින් මේ දෙමව්පියෝ හඬ වැළපි ළමයි ටිකක් අරගෙන ගියා බුදුහාමුදුරුවන්ට අරගෙන ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ මේ දරුවන්ටයි දෙමව්පියන්ටයි සියලු දෙනාටම දේශනා කරපු ධර්ම දේශනාව තමයි අද ධර්ම ශාසනාවේ මාතෘකාව හැටියට සාධාරණ කරගෙන ඉතර වෙලාවක් මේ කිව්වේ මේ ගාථා දේශනාව සිදු කරන්නේ හේතු වෙච්ච නිදාන කතාව. මේ කතාව තමයි දැන් ඉතර වෙලා මේ කිව්වේ. දැන් අපි මේ ගාථා දේශනාව තුළ අන්තර්ගතයට යනවා. බුදුහාමුදුරුවෝ මේ දෙමව්පියන්ට දරුවන්ට දේශනා කරනවා අවජ්ජේ වජ්ජ නතිනෝ වජ්ජේ චාවජ්ජ දස්සිනෝ. යම් කිසි කෙනෙක් මිත්‍යා දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටියක් හැටියට ඒ වගේම සම්‍යක් දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියක් හැටියට කල්පනා කරනවා නම් ඒ කියන්නේ පින්වත්නි වැරදි දේ හරි ලෙස හරි දේ වැරදි ලෙස ග්‍රහණය කරගන්නවා. ඒකට කියනවා මොකක් කියලාද? මිත්‍යා දිට්ඨි සමාදාන. මිත්‍යා දෘෂ්ටිය තදින් අල්ලගත්තා කියන එක. ඒකට නිවැරදි දේ වැරදි ලෙස වැරදි දේ නිවැරදි ලෙස ග්‍රහණය කරගත්ත කියන්නේ වැරදි දෘෂ්ටිය.
දැන් මේ දෙමව්පියෝ ඉන්නේ වැරදි දෘෂ්ටියක. ඒ දෙමව්පියෝ සම්‍යක් දෘෂ්ටිය කියලා හිතාගෙන ඉන්නේ මිත්‍යා දෘෂ්ටියකට. මිත්‍යා දෘෂ්ටිය හිතාගෙන ඉන්නේ සම්‍යක් දෘෂ්ටියක් ඇතුළේ. ඒතකොට මේ නිවැරදි දේ වැරදි ලෙස, වැරදි දේ නිවැරදි ලෙස ග්‍රහණය කරගෙන ඉන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා අන්න ඒ මිත්‍යා දෘෂ්ටිය තදින් අල්ලගෙන ඉන්න පුද්ගලයා, ඒ සත්වයා සත්තා ගච්ඡanti දුක්ඛති දුර්මතයන්. ඒ සත්වයා පින්වත්නි දුගතිගාමී වෙනවා. එතකොට නිවැරදි දේ වැරදි ලෙස, වැරදි දේ නිවැරදි ලෙස ග්‍රහණය කළොත් ඒ පුද්ගලයා මිත්‍යා දෘෂ්ටිකයි. ඒ මිත්‍යා දෘෂ්ටිකයා දුගතිගාමී වෙනවා. ඔය මිත්‍යා දෘෂ්ටිය තරම් බරපතල අකුසලයක් තවත් ඇත්තේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා වික්ෂුන් වහන්සේලා දේශනා කළා මහණෙනි යම් කෙනෙක් පංචානන්දගේ පාප කර්මයක් කළොත් එන අපි දන්නවා බලගතුම පාප කර්මයක් කියලා අපි දන්නේ ආනන්දගේ පාප කර්මය. පංචානන්දගේ පාප කර්මයක් කළොත් ඒ පාප කර්මයට බරපතල විපාක භුක්ති විඳින්න වෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කළා ඒ බරපතල පාප කර්මයේ උනත් විපාකවල සීමාවක් නැත පේනවා. දැන් දේවදත්තාමුදුරුවෝ කියලා කියන්නේ ආනන්දගේ පාප කර්ම කරපු කෙනෙක්. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කළා කවදාද දවසක දේවදත්තා පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙනවා කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ට වෙනවා ආනන්දගේ පාප කර්මයක් කළ කෙනාගේ විපාකවල සීමාවක් තිබෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා මහණෙනි නමුත් මිත්‍යා දෘෂ්ටිකයාට විඳින්න දෙන විපාකවල සීමාවක් බුදු ඇසටවත් පෙනෙන්නේ නැහැ කියලා. ඒ තරම් බරපතලයි. වැරදි දේ නිවැරදි ලෙස, නිවැරදි දේ වැරදි ලෙස ග්‍රහණය කිරීම. ඊළඟ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා වජ්ජංච වජ්ජතෝ ඤත්වා අවජ්ජංච අවජ්ජතෝ. වැරදි දේ වැරදි ලෙස, හරි දේ හරි ලෙස ග්‍රහණය කරන සම්මා දිට්ඨි සමාදාන සම්‍යක් දෘෂ්ටිය තදින් අරගත්ත කෙනා සත්තා ගච්ඡanti සුඛති. ඒ සත්වයා සුඛතිගාමී වෙනවා. ඒක බලන්න පින්වත්නි වැරදි දේ වැරදි, හරි දේ හරි කියලා ග්‍රහණය කරනවා නම් ඒක කියන සම්‍යක් දෘෂ්ටිය කියලා. මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියක් හැටියට, සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටියක් හැටියට දකින්න උනන්දු වෙනවා. අන්න ඒ දුකතිගාමී වෙන්නේ නැහැ. ඒ සුඛතිගාමී වෙනවා. දැන් මම ප්‍රශ්නයක් අහුවොත් ඔයගොල්ලෝ සම්‍යක් දෘෂ්ටිකද මිත්‍යා දෘෂ්ටිකද කියලා ඔයගොල්ලෝ දෙන උත්තරේ මොකක්ද? ඔයගොල්ලෝ සම්‍යක් දෘෂ්ටිකද මිත්‍යා දෘෂ්ටිකද කියලා ප්‍රමාණිකරන බොහෝ දෙනෙක් උත්තර දෙයි අපි සම්‍යක් දෘෂ්ටිකයි කියලා. මට ප්‍රශ්න අහන්න කියන්නේ පේන්නේ කවුද? සම්‍යක් දෘෂ්ටිකද මිත්‍යා දෘෂ්ටිකද කියලා ආනකොට ගොඩක් දෙනෙක් දෙන්නේ සම්‍යක් දෘෂ්ටිකයි. හැබැයි තමන් විමසුවොත් ඔබ මිත්‍යා දෘෂ්ටික වෙලාම නැද්ද කියලා හැමෝම උත්තර දෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටික වෙලා තියෙනවා කියලා. එතකොට අපි ධර්මයේ ශ්‍රවණය කරනකොට, පාසල ඇසුරු කරනකොට, සමාජික බණ අහනකොට සම්‍යක් දෘෂ්ටිකයි. විවිධ ප්‍රශ්න ජීවිතේ එනකොට සමාජික මිත්‍යා දෘෂ්ටිකයි. දැන් වැඩි වුණ නැතිනම් එක පැත්තකින් කල්පනා කරනකොට සමහර විකාගෙන ඉන්නවා මේ අපි නම් සම්‍යක් දෘෂ්ටිකයි කියලා. එක පැත්තකින් කල්පනා කරනකොට පූජාවක් අරගෙන දේවාලයකට හෝ යනවා නම් එතන ප්‍රශ්නයක් තිබෙන බව මතක තබා ගන්න යුතුයි. මම ඒක කියන්නේ නැහැ. කියන්නේ ගියොත් පෙරේ දේශනාව පෙර හතරක් කරගන්න වෙනවා. මේ පිළිබඳව යථාර්ථය පැහැදිලි කරලා දෙන්න. මම කෙටියෙන් කියන මේ කතාව මතු කරපු නිසා මේ ලෝකේ තියෙන පින්වත්නි ආගම් වර්ග දෙකක්.
ආගම් බොහොමයක් තියෙනවා. හැබැයි වර්ග දෙකක් තියෙනවා. දේවවාදී ආගම් සහ අදේවවාදී ආගම් කියලා. මොනවාද වර්ග දෙක? දේවවාදී ආගම්, අදේවවාදී ආගම්. දේවවාදී ආගම් කියලා කියන්නේ පින්වත්නි දෙවිවරුන්ට ප්‍රදාන කරන දුන්නු ආගම්. අදේවවාදී ආගම් කියලා කියන්නේ දෙවිවරුන්ට ප්‍රදාන කරන නොදුන්නු ආගම්. දැන් කතෝලික ආගම ගත්තොත් දේවවාදීද අදේවවාදීද? දේවවාදී. දෙවි කෙනෙකුට නොතන තියෙනවා. මුස්ලිම් ආගම ගත්තොත් දේවවාදී. හින්දු ආගම ගත්තොත් දේවවාදී. බුදුදහම ගත්තොත් බුදුදහම දේවවාදී නෙවෙයි. එයි බුදුදහමේ ප්‍රධානත්වයේ දෙවි කෙනෙකුට එනවද? නැහැ. බුදුදහමේ ප්‍රධානත්වයේ එන්නේ කාටද? බුදුනාමයන්ට නෙවෙයි. බුදුදහමේ ප්‍රධානත්වයේ තියෙන්නේ ධර්මයයි. සියලුම බුදුරජාණන් වහන්සේලා ලෝකයාට හිතසුව පිණිස පෙන්වන චතුරාර්ය සත්‍ය තමයි බුදුදහමේ ප්‍රධානත්වය. එතකොට දේවවාදී ආගම්, අදේවවාදී ආගම් පිළිබඳව කල්පනා කරනකොට කතෝලික ආගම, මුස්ලිම් ආගම, හින්දු ආගම වගේ ආගම් දැන් අපි සමහර විට මිනිස්සු උනන්දු වෙනවා මේ ඔක්කොම ආගම් එකයි කියලා කියන්නේ. පින්වත්නි ඔක්කොම ආගම් එකක් වෙන්න පුළුවන් ඒ බුදුදහම නම් අනිත් දේවවාදී ආගම් හා සමාන කරන්නද බුදුදහම ගන්න වෙනම ක්‍රමවේදයක්. මොකද ඒක දේවවාදී ආගමක් වෙච්ච අනිකුත් ආගම් සහ අදේවවාදී ආගමක් වෙච්ච බුදුදහමේ හරය ආසද තොරව වගේ වෙනස්. මම ඒක එහෙම කියන්නේ නිකන් නෙවෙයි. දැන් බලන්න දේවවාදී ආගම කියන්නේ දෙවිවරුන්ට ප්‍රදාන තැන දුන්නු හැම ආගමකම සදාකාලික දිව්‍ය ලෝකයක් ගැන ගන්නවද නැද්ද? ගන්නවා. බයිබලයේ කියවලා තියෙනවා, කුරානයේ කියවලා තියෙනවා, වේද කියවලා තියෙනවා. ඒවයි කියන සදාකාලික දිව්‍ය ලෝක ගැන. නිවන පිළිබඳව කතා කරන ලෝකීකම දර්ශනය බුදු දර්ශනය විතරයි. නිවන කියන වචනේ වෙන කිසිම ආගමක නැහැ. ඒතකොට සදාකාලික දිව්‍ය ලෝකයක් තියෙනවා නම් ඔය දේවවාදී හැම ආගමකම ගන්නන්නේ නිට්ටයයි සුඛයි ආත්මයි. එනම දේවවාදී ආගමකම හරය එකයි. ගන්නන්නේ මොකක්ද? නිට්ටයයි සුඛයි ආත්මයි. අදේවවාදී ආගමක් වෙච්ච බුදුදහම ගන්නන්නේ මොකක්ද? අනිත්‍යයි දුකයි අනාත්මයි. එතකොට අනිත්‍යයි දුකයි අනාත්මයි කියන්නේ බුදුදහම. දේවවාදී ආගම වල ගන්නන්නේ නිට්ටයයි සුඛයි ආත්මයි. එතකොට පින්වත්නි මම අර කතාව කියන හේතුව මේකයි. බුදුදහම කියන්නේ නම් දේවවාදීද අදේවවාදීද? අදේවවාදී. හින්දු ආගම කියන්නේ දේවවාදීද අදේවවාදීද? දේවවාදී. එහෙනම් කරපද්ධතින් දෙකක් නෙවෙයිද? දෙකක්. සම්පූර්ණයෙන් වෙනස්ද නැද්ද? වෙනස්. ආසද ප්‍රලෝභ වෙනසක් තියෙනවද නැද්ද? තියෙනවා. එකක අනිත්‍ය, අනිත් පැත්තේ නිට්ටය. සම්පූර්ණ කල්පිත. බුදුහාමුදුරුවෝ දුක අනිත්‍ය සැප සම්පූර්ණ කල්පිත. බුදුහාමුදුරුවෝ අනාත්ම, දේවවාදී ආගම ආත්ම සම්පූර්ණ කල්පිත. ඒ කියන්නේ සමාන කරන්න කිසිසේත්ම පුළුවන් නෑ. සම්පූර්ණ වෙනස්. දැන් බලන්න පින්වත් මට තියෙන ප්‍රශ්නය හින්දු ආගම තියෙන තැන තමයි කෝවිල, බුදුදහම තියෙන තැන තමයි පන්සල. කෝවිලේ දේව ප්‍රතිමා ඔයාලට දැකලා තියෙනවද නැද්ද? දැකලා තියෙනවා. ඔය කෝවිලේ දේව ප්‍රතිමා වල ඉන්න දෙවිවරු ඒ විදියටම පන්සල් වල දේවාල වල ඉන්නවද නැද්ද? දැන් අපි උදාහරණයකට ගන්න දෙවියෝ. පන්සලේ දේවාල ඉන්නවද නැද්ද? ඉන්නවා. කෝවිලේ ඉන්නවා. දැන් මට ප්‍රශ්නයක් එනවා. දැන් කෝවිල කියන්නේ හින්දු ආගම, පන්සල කියන්නේ බුදුදහම. අනිත්‍ය දුක්ඛ අනාත්ම පන්සලේ, නිට්ටය සුඛාත්ම කෝවිලේ. කෝවිලේ ගන්ධයෝ ඒ විදියටම කිසිම වෙනසක් නැතුව පන්සලට ආව කොහොමද කියන එක ප්‍රශ්නයක් මට තියෙනවා. එක්ක පන්සලේ ගන්ධයෝ
කෝවිලට ගිහින් තියෙනවා. ඒක කෝවිල ගැන දෙයියෝ පන්සලට ඇවිල්ලා තියෙනවා. පින්වත් ඉතිහාසයේ පරිශීලනය කරනකොට අපට හොඳට පැහැදිලි වෙනවා ඒ වගේ මොනේ කොහොමද කියලා. පෙර සිංහල බෞද්ධ රජවරු හින්දු කාන්තාව විවාහ කරගත්තා. හින්දු කාන්තාව විවාහ කරගත්තා සාමාන්‍යයෙන් විවාහ වෙනකොට හිතන දේ තමයි අපි දෙන්න දැන් දෙන්නේ නෙවෙයි එක්කෙනෙක්. ඉතින් ඔය සමහර විට බෞද්ධ කෙනෙක් කතෝලික කෙනෙක් අසාධ දැනගත්තාම තමයි කියලා එක පැත්තකට බුද්ධ ප්‍රතිමාවන් සිටිනවා. එතනම යේසුස් වහන්සේගේ ප්‍රතිමාවක් තියෙනවා. ඊවල තමන්ගේ පාලනයේ තියෙන තැනවල ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. රජවරු එදා හින්දු කාන්තාව විවාහ කරගෙන මේ රජවරු මොකද කළේ? කරපු ලොකු වැරද්දක් තමයි තමන්ගේ ගෙදර විතර නෙවෙයි පන්සල ඇතුලේ කෝවිල හැදුවා. ඒ පන්සල ඇතුලේ හදපු කෝවිල ටික තමයි කියනවා දේවාලය කියලා. රජවරුන්ගේ හින්දු කාන්තාව ටික දේවාල පැත්තට යනවා. රජතුමා පන්සල පැත්තට ගියා. දැන් වෙලා තියෙන්නේ දැන් ඉස්සර නම් රජවරු විතරක කාලේ නම් මේ දේවාල ටික වඳින්න හින්දු කාන්තාව හිටියා. දැන් අපේ දේවාල වලට යන්නේ හින්දු කාන්තාව නේ බෞද්ධ කාන්තාව තමයි. ඒ දේවාල වලට දුවන්නේ. එහෙම නැතුව මේ බුදුදහම තුලින් ගන්න දේව සංකල්පය නෙවෙයි බුදුදහමේ දේව සංකල්පයක් තියෙනවා. ඒක හරිය වෙනස්. දැන් ඔයත් දෙවිවරුන්ට පින් දෙනවා. හැබැයි බුදුහාමුදුරන්ගේ දේශනාවට අදාළ දෙවිවරු කිසිම කෙනෙක් මේක දන්නේ නැහැ. පින් දෙන්නේ නැහැ. ගන්න දෙවි කියනවා, කපරදම කියනවා. හැබැයි බුදුදහමට අනුව ගන්න දෙවිවරු ගැන ඔයත් මතක් කරන්නේ නැහැ. ධෘතරාෂ්ට්‍ර විරුද්ධ විරූපාක්ෂ වෛශ්‍රවණ දෙවිවරු කිසිම කෙනෙක් මතක් කරන්නේ නැහැ. සප්ත දේවේන්ද්‍රයෝ අමතකයි. ඊළඟට ඔයත්තන්ගෙන් පින් අනුමෝදන් වෙලා සුගතිගාමී වෙච්ච තවතරමන්ගේ ඥාති දෙවිවරු ඉන්නවා. කාටවත් මතක් වෙනවද ඒත්තන්? අනේ අපේ පින් අනුමෝදන් වෙලා සුගතිගාමී වෙච්ච ඥාති දෙවිවරු ඉන්නවා. ඒ ඥාති දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා කියලා කිසිම කෙනෙක් පින් දෙන්නේ නැහැ. හින්දු ක්‍රමයක තමයි වැඩ කරන්නේ කොහොමද? පින්වත්නි, ඒ වගේ ඒක බුද්ධිමත්ව තේරුම් ගන්න ඕන. අපේ අපවත් වදාළ ගලන්තු පිළිසෝමා වෘන්ද මේ කාරණා පැහැදිලි කරලා දුන්නා. අපිට තියෙන්නේ නැවත නැවත මේවා කියලා දෙන එක විතරයි. ඉතින් විවිධ අවස්ථාවලදී මිත්‍යා දෘෂ්ටික දේවල් පිළිපස්ස ඔබ ලුබැඳලා තියෙනවා. සමහර විට අමාරු වෙන්නේ ලක්ෂ ගණන් වියදම් කරලා ඇති. දැන් පෞද්ගලික කාලවල කොච්චර මේ බොරු කාර්ය අපේ සමාජයේ ඉන්නවද? විවිධ ප්‍රශ්න නැති කරලා දෙන්නම් කියලා මිත්‍යා දෘෂ්ටික මතවාද පිටපස ලෝකන්නවා. ඒ වගේ මිත්‍යා දෘෂ්ටික දේවල් බොහෝමයක් තියෙනවා. ඒ වගේ දේවල් පිටපස හඹා යන මිනිස්සු ඇයි හඹා යන්නේ කියන එක ගැන කතා කරමු. පින්වත්නි, ඇයි අපි මිත්‍යා දෘෂ්ටික වෙන්නේ? මිත්‍යා දෘෂ්ටික කියන්නේ මොකක්ද කියලා පැහැදිලි. වැරදි දේ හරි ලෙස, හරි දේ වැරදි ලෙස ගන්න කිරීම. ඇයි මේ ලෝකෙ මිනිස්සු මිත්‍යා දෘෂ්ටික වෙන්නේ? ඒකට හේතුවක් තියෙනවා. මේ ලෝකෙ මිනිස්සු මිත්‍යා දෘෂ්ටික වෙන්නේ ප්‍රශ්න වැඩි වෙන තරමට. ප්‍රශ්න වැඩි වෙන තරමට මිනිස්සු මිත්‍යා දෘෂ්ටික වෙන්නේ පොඩක් කරවන්න. කවුරු හරි කෙනෙක් තරම් වැඩිපුර ආදරය කරන කෙනෙක් අසනීප වෙනවා. දොස්තර මාතෘ කියනවා මේ ගන්න අමාරුයි. කොයින්ද ආශිර්වාදයක් ආවොත් තමයි දෙන්නේ. පින්වත්නි, ආවන්තේ කරබලලා කියන්නේ මේ රටේ ලෝකෙ තියෙන මිත්‍යා දෘෂ්ටි බොහෝ දේවල් පිටපස මිනිස්සු ලෝකෙදී පාන ගන්නවා. ආවන්තර කෙනෙක් ඉන්නවා ලෙඩ සනීප කරනවා දුවන දුවගෙන. සමහර බොරුකාරින් මොදේ පෞගේ කාලේ ප්‍රයත්න පිටතන ගණන් සෙනෙක පුරවලා ලෙඩ සනීප කරන එක දීගුඩ කුමාරලා වගේ මිනිස්සු මහා දීප කරන එක. ඔය දීගුඩ කුමාරලා වගේ මිනිස්සු එහෙම ලෙඩ සනීප කරන්න පුළුවන් නැහැ. සනීප වුණා. ඒ පිළිබඳ විද්‍යාත්මක පදනමක් තියෙනවා. මාත් සනීප කරන්න. මම කැමති නේ මිනිස්සුන්ව රවට්ටන්න. ඒ හැකියාව අපිට තියෙනවා. ඒකේ ක්‍රමයක් තියෙනවා. හොඳට මතක තියාගන්න පින්වත්නි, මේ රටේ ලෝකේ රෝද පුරුව ඇවිදින අය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. රෝද පුරුව යන අය කොටස් දෙකයි. පළවෙනි කොටස තමයි සැබවින්ම ඇවිදින්න බැරි නිසා රෝද පුරුව ඇවිදින අය. තව පිරිසක් ඉන්නවා ඇවිදින්න පුළුවන්
බය නිසා ඇවිදින්නේ නැහැ. ඔය දීපුරු කුමාරලාගේ අය ඇවිදින්නේ ඇවිදින්න බැරි අය නෙවෙයි කියලා. ඇවිදින්න පුළුවන්. හැබැයි බය නිසා ඇවිදින්න මිනිස්සුන් විතරමයි මාවියෝ කරනවා. ඒ අය විතරමයි. ඒක කොහොමද උනේ? ඒක විද්‍යාත්මක සාධකයක් තියෙනවා. ඔහුගේ කාලෙක මම එක බටහිර රටක විද්‍යාඥයෙකු විසින් ලියපු ලිපියක් කියවුවා. මේ ලිපිය තුළ අන්තර්ගත වුණු බොහොම වටිනා කාරණාවක් දුන්නා. ඒක බුදුදහම. මේ ලිපිය කියවනකොට මට හිතුණා මේ බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන ධර්මයේ මොනතරම් වටිනවද කියන එක දැනෙනවා. ඒ ලිපිය තිබුණා මේ ශරීරයේ මනුස්සයන්ගේ ශරීරයේ තියෙනවා වේදනා නාශක හෝමෝන. වේදනා නාශක හෝමෝන වල දෙකක් තියෙනවා. ඇඩ්‍රිනලින් සහ කෝටිසෝල් කියලා. වෛද්‍යවරුන් කියනවා වෛද්‍යවරුන්ගේ නාගන්න මම මේ කියන්නේ බොහෝ කතාවක් කියන්නේ. වෛද්‍යවරු සමහරවිට දන්නේ නැත්නම් තවත් වෛද්‍යවරුන්ගෙන් හොයලා බලන්න. කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් කියලා හෝමෝන තියෙනවා. මේවා කියන්නේ වේදනා නාශක හෝමෝන. මේ හෝමෝන හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්න ඕන වෙලාවල් තියෙනවා. ඒ හෝමෝන ශරීරයට අවශ්‍ය කරන වෙලාවට පමණයි නිපදවිය යුතු වෙන්නේ. මේ හෝමෝන නිපද වෙන්නේ කුමන අවස්ථාවකදීද? තැති ගැනීම, බියවීම, කලබල වීම, අනතුරු අන්න ඒ වගේ අවස්ථාවක තමයි මේ හෝමෝන නිපද වෙන්නේ. ඒකට හේතුව ඒ වගේ වෙලාවක ආරක්ෂාව පිණිස තමයි මේ ඇතිවන වේදනාව දුරු කර ගන්න තමයි මේ හෝමෝන ක්‍රියාත්මක වෙන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් මෙන්න නියම සිදුවීම. එක පාරකටම සැලෙන්නේ කැවිසිච්ච තැනක කියනවා බෝම්බයක් කියනවා කියලා. බෝම්බයක් කියලා කියපු ගමන් ඒ සංඥාව ඔළුවට ගියපු ගමන් තැති ගන්නවා, බය වෙනවා. එතකොට මොකද වෙන්නේ? වෙනත පනින්න බැරි තාක්ෂයෙන් දැනගන්න ශක්තියක් වෙනවා. ඒ ඉන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි, අර හෝමෝන නිසා. ඒ හෝමෝනේ වේදනානාශක ශක්තිය ඇති කරන හෝමෝන හැටියට වෙලද තියෙනවා. ඊළඟට සමහරවිට අනතුරක් සිද්ධ වුණාම ඒ අනතුරු වෙලාවේදී ඇතිවන තුවාලයක් තිබුණොත් ඒ තුවාලයේ වේදනාව දැනෙන්නේ නැත්තේ ඒ වෙලාවට ඔය හෝමෝන නිසා. සමහර විට මේ අනතුරු වෙනවා, සමහරට කකුල් කැඩිලා ඒ වෙලාවට දැනෙන්නේ නැහැ. අර තැති ගැනීමත් එක්ක ඒ හෝමෝන ක්‍රියාත්මක වෙන්නේ ඒ ශක්තිය දෙනවා. ඊළඟට දැන් ඒ ලිපිය තුළ තිබුණා යම් කිසි කෙනෙක් නිතර තැති ගැනීම ඉන්නවා, නිතර බය වෙලා ඉන්නවා. ඔය බය වීම ප්‍රතිගැනීම විතර නෙවෙයි, කේන්තිය වැටුනාම, රාගය වැටුනාම අර ඒ වගේ මේ අර බටහිර විද්‍යාඥයෝ කියන විදිහට බුදුහාමුදුරුවෝගේ පැහැදිලි කිරීමට අනුව කරතාම රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් පෝෂණය වල විට තමයි මේ හෝමෝනේ නිපද වෙන්න පටන් ගන්නේ. දැන් බලන්න ද්වේෂය පෝෂණය වෙනකොට ඒකට තමයි ආවේශය කියලා කියන්නේ. ඔය ආවේශ පිළිබඳව එනම කතාවලක් තියෙනවා. දැන් ඒ වායේ නොපෙනෙන බලවේගවල ක්‍රියාත්මක වීම නෙවෙයි කියනවා. නමුත් බොහෝ විට ඔය ආවේශ කියලා දෙන්නේ අමනුෂ්‍ය බලපෑම් වලට වඩා තමන්ගේ ඇතුලේ ඉන්න කෙලෙස් සම්පූර්ණව තමන් කරන ආවේශ වීම. ඒක තමයි ගොඩාක් විට වෙන්නේ. දැන් ඔය කේන්තියකින් ඇතුණාම වෙනද කරන්න බැරි වැඩ කරන්න පුළුවන් වෙන්නේ අර හෝමෝනේ නිසා. ඒක මහ පුදුම ශක්තියක් කියනවා. සමහර විට අතපය කපා ගන්න පුළුවන්, ඊළඟට පිළිපියා ගන්න පුළුවන්, ජීවිතු ජනන පුරුදු කරන්න පුළුවන්. දැන් මේ සමහර විට මේ ඔය බලිතෝවි වලදී ඒ ආවේශ උනාම ඔය කුකුල්ලන්ගේ දෙවි කනවා, ලේ මොනවා වෙනවා. අනේ පින්වත්නි කේන්තියක් අත බලාගාම කුකුලෙක් නෙවෙයි ඕන මිනිහෙක් බෙල ගන්න පුළුවන් මට්ටමකට කේන්තිය ඇති වෙනවා. ඒ තරම් ශක්තියක් ඇති වෙනවා. එතකොට මේ තැති කියන බියවීම, කේන්තිය, රාගය මේවා නිසා අර හෝමෝන නිපද වෙනවා කියනවා. ඒ ලිපිය තුළ සඳහන් වුණා යම් කිසි පුද්ගලෙක් නිතර කේන්තියෙන් නම් ඉන්නේ, නිතර රාගයෙන් නම් ඉන්නේ, නිතර තැති ගැනීමෙන් නම් ඉන්නේ, නිතර බය වෙලා නම් ඉන්නේ, කෝටිසෝල් ඇඩ්‍රිනලින් කියන හෝමෝනය නිතර රුධිරයට මුදාන වෙනවා. නිතර රුධිරයට මුදාන වෙනකොට ඒ හෝමෝන නිතර ශරීරගත වෙන නිසා ඇතිවන රෝග ගණනාවක්
පිළිබඳව සමානකට මොනවද අධික රුධිර පීඩනය දිය වැඩියාව ඒක කියන්නේ සීනි වැඩි වෙනකොට කේන්ති යනවා කේන්ති වැඩි වෙනකොට සීනි වැඩි වෙනවා කියලා කියන්නේ ඒක නිසා ඊළඟට අධික රුධිර පීඩනය දිය වැඩියාව ඊළඟ ආහාර ජීවන අක්‍රිය වීම ඊළඟට සඳහන් කර තිබුණ බරපතලම තත්ත්වය තමයි මරණය පවා සිදුවිය හැකි කියන එක. ඒ සමහර කේන්ති ඊළඟ නහරවල පිළිවිලා මරනවා කියලා කියන්නේ. එතකොට මරණය පවා සිදු වෙන්න පුළුවන් කියන බරපතලකම මේ හෝමෝනත් එක්ක තියෙනවා. එතකොට බලන්න පින්වත්නි මේ හෝමෝනයන් බුදුහාමුදුරුවන්ගේ දේශනා පිළිබඳව කල්පනා කරනකොට මේ කතාවම නේද අර මෙත්තානිසංස සූත්‍රය වගේ සූත්‍රවලදී පැහැදිලි කරලා දෙන්න කියන එක මට තේරුණා. දැන් ඒ ලිපියෙම තිබුණා මේ දැන් ඔය හෝමෝන රුධිරයත් එක්ක මිශ්‍ර වෙනකොට සත්තුන්ගෙන් සිදුවන කරදර වැඩි කියලා තුන. ඒක උදාහරණ කතාවක් තිබුණා. යම්කිසි පුද්ගලයෙක් යම්කිසි ගෙදරකට යනවා නම් ඒ ගෙදර අපි හිතමු මහා විශාල බල්ලෙක් හිටියේ කියලා. අපි හිතමු ඒ ගෙදර ලොකු බල්ලෙක් හිටියා කියලා. ඒ බල්ලව දැක්ක ගමන් මේ ගෙදරට ඇතුල් වෙච්ච කෙනා බය වෙනවා. දැන් අපි හිතමු බල්ලා ලියලා හිටියේ බල්ලා මොකද කරන්නේ ටික ටික අර ඇතුල් වෙච්ච මිනිස්සයා ළඟට යනකොට ගෙදර අයිතිකාරයෝ බොහෝ විට ඔය බල්ලා වැඩිපුර බල්ලෝ ඉන්න ගෙවල් වල මිනිස්සු බොහෝ විට ඒ වෙලාවේ අර ඇතුල් වෙන කෙනාට දෙන උපදේශයක් තියෙනවා. මොකක්ද ඒ උපදේශය? දෙන උපදේශය තමයි බය වෙන්න එපා. බය වුණොත් තමයි බල්ලා කපන්නේ. ඒක විද්‍යාත්මක සාධකයක් තියෙනවා. ඒකේ යැත්ත හොයලා තිබුණා. අර බල්ලව දැක්ක ගමන් බය වෙනවා කියන කේන්තියක් වෙනවා. බල්ලා අපයි දාන්නේ කියන ප්‍රතිගැන වෙනවා. ඒ ප්‍රතිගැන්ම බියවීම ආපු ගමන් කෝටිසෝල් කියන හෝමෝනය රුධිරයට උදාහරණවලු බල්ලට අල්ලන්නේ නැති ඉවක් බවට ඒ ඉවපත් වෙනවා කියලා ඒ විදිහේ සඳහන් වෙනවා. මේ මම කියන්නේ බටහිර විද්‍යාඥයෝ කියන දේවල්. එතකොට මේ බලන්න අර බුදුහාමුදුරු දේශනා කළේ සුඛාන් සුපති සුඛාන් පටබුද්ධ මේ මෙත්තානිසංස සූත්‍රයේ ආනිසංස දෙකඳ පිළිත ගත්තොත් බලන්න මේ සත්තුන්ගේ පවා කරුණාවක සත්තුන්ගෙන් හානි වෙන්නේ කියලා කිව්ව මෛත්‍රී කරුණාව තියෙනවා නම් ඒක ඇත්තක් බවට පත් වෙලා තියෙනවා. නාලාගිරි අස්තිරාජව ධර්මණය කළේ කාය බලය නෙවෙයි බුදුහාමුදුරුවෝ මහා කරුණාවේ බලය. සත්තුන්ට ඒ කරුණාවේ බලය තියෙනවා. ඒ නිසා මේ හොඳට මතක තියාගන්න මෛත්‍රියේ තරම් ප්‍රබල ආයුධයක් තවත් නෑ අය ධර්මණය කරන්නේ. ඒක මහා ප්‍රබලයි. ඒ වගේම තමයි එතන සඳහන් වුණා යම් කිසි කෙනෙක් රාත්‍රී නිින්දට යනකොට නිින්දට යන්නේ කේන්තියෙන් නම් වැඩි හිටියයි හොඳට මතක තියාගන්න තරුණයෝ හොඳට මතක තියාගන්න ළමයි හොඳට මතක තියාගන්න කේන්තියෙන් නිින්දට යන්නේ එච්චර හොඳ වැඩක් නෙවෙයි. යම් කිසි පුද්ගලයෙක් කේන්තියෙන් නිින්දට යනවා නම් එහෙම කේන්තියෙන් නිදා ගැනීම හොයාගන්න බැරි ලෙඩ හැදෙන්න ප්‍රධාන හේතුවක් ඇටියට වුණා බුදුරජාණන්. ඒ නිසා තමයි අපේ අත්තම්මල සීයලා අම්මල තාත්තලා අපට කිව්වේ බුදියන්ට කලින් බුදුන් වෙනලා මෛත්‍රී භාවනාව කරලා බුදියන් කියලා. ඒ විද්‍යාත්මක පදනමක් තිබුණා. සමාජ දේශපාලන සාකච්ඡා බලලා රටේ නැති මිනිස්සුන්ට ධර්මික කතා පොළොවේ තදින් අඩිය ගහලා ගිහලා ඇඳේ කොට්ටේට ඔළුව තියන ඇඳම කඩාගෙන වැටෙන මට්ටමට මහා කේන්තියෙන් ධර්මික කතා නිදිය යනවා. ඒ තරම් භයානක ලෙඩක් තවත්. ඒ නිසා මතක තියාගන්න ලෙඩ වැඩි වෙන්නේ තමන්ගේ හිතේ ඇති වෙන කෙලෙස් නිසාමයි. ඒකට බලන්න මේ හිත තුළ ගොඩනැගෙන කෙලෙස් සිටිවිලි ගතට බලපාන විදිය. දැන් බුදුහාමුදුරු කියන සුඛං සුපති සුවසේ නිින්ද යනවා මෛත්‍රිය වඩනවා. සුඛං පටිභුජ්ජති සුවසේ අවදි වෙනවා මෛත්‍රිය වඩනවා. නිර්වින මෙත්තානි සංසදේශනා කළා. එතකොට බලන්න පින්වතුනි මිනිස්සු මිත්‍යා දෘෂ්ටික වෙන්නේ මොන හේතුවක් නිසාද? මිනිස්සු මිත්‍යා දෘෂ්ටික වෙන්නේ ප්‍රශ්න වැඩි වෙනකොට ඒ ප්‍රශ්න වැඩි වීමත් එක්ක රාගය වැඩිනවා, ද්වේෂය වැඩිනවා, මෝහය වැඩිනවා. ප්‍රශ්න වැඩි වෙනකොට වෙන්නේ මොනවද? රාග ද්වේෂ මද මොහ වැඩිනවා. රාග ද්වේෂ මද මොහ වැඩිනකොට මොකද වෙන්නේ?
එත්ත පඤ්ඤාන ජාති ප්‍රඥාව කියලා නැතුව යනවා. දැන් ඔය විවිධ මිත්‍යා දෘෂ්ටික ඇලෙහි විශ්වාස පිටුපස දුවලාට වෙන්නේ නැහැ. ඒ ලෝකී යථාර්ථය පිළිබඳව විනීකම වෙනවා. දැන් බලන්න අර මම කියාගෙන ආපු කාරණාව සමහරු මට නැවිදින්න බෑ කියන චින්තනයක ඉන්නකොට සමහරවිට ඒකේම රෝගුරුතු වෙන බව ජීවිතේ ගෙවන්නේ. අර පිට්ටනිවල සෙනෙහගෙනලා ඒ වෙදමාත්‍රු කියන අත මොකක්ද කරන්නේ කියලා බලුවොත් වෙන මොකක් කරන්නේ ධනිස් දෙකේ තෙල් ටිකක් හයියෙන් දාලා වේගෙන් පිටට තත්ත්වයක් එල්ල කරලා තියෙනවා. දැන් දේවරණ කියලා දහම් කියලා. එහෙම කියනකොට හරියට බෝම්බයක් කිව්වනම් වෙනද පණින්න බැරි තාප්පෙන් පණින්න පුළුවන් වගේ පින්නක්දී අර බයට ඇවිදින්න බැරුව හිටපු කෙනා තැටි ගැන නැති කරපු ගමන් ඊට වඩා බයට ඇති කරපු ගමන් සමහරවිට ඇවිදිනවා. ඒක තමයි එතන තියෙන කතාව. වෙන මොකක්වත් නෙවෙයි. ඒ වගේ ලෙඩ සනීප කරන්න අපට බැරි කමක් නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න තමන්ගේ හිතට ශක්තියක් තියෙනවා නම් තමන්ට පුළුවන් හොඳට තමන්ගේ රෝග නැති කරගෙන නිරෝගී වෙන්න. ඒ නිසා මේ කායික රෝග බොහෝමයක් සුවපත් කරන්න තමන්ගේ හිතට පුළුවන්කම තිබෙන බව හොඳට මතක තියාගන්න බුදුහාමුදුරුවෝ ඒ බව දේශනා කළා. ඒ නිසා මේ හිත කියන එකේ රාගය, ද්වේෂය, මදය, මෝහය පෝෂණය කරන තාමට තමන් ලෙඩෙක් බවට පත් වෙනවා. ඒ තියෙන ලෙඩ හොඳ කරන්න හම්බෙන්නේ නැහැ. තමන් මහා පීඩනයකට ලක් වෙච්ච මිනිසෙක් බවට පත් වෙනවා. දැන් බලන්න දැන් මිත්‍යා දෘෂ්ටික අදහස් පිටපස්ස ඔබ දුරු බැලලා තියෙනවා. ඔබ රවට්ටලා තියෙනවා සමහර ලක්ෂණ ගන්න අරගෙන. ඒ පෞද්ගලික කාලේ දෙයකට ප්‍රෝග්‍රෑම් වලදී ආරම්භුනේ මේ ඉදර මොකද දෝෂයක් අයින් කරන්න කියලා කට්ටඩුන්නේ ඉවරවිලා හිටපු පිරිමින්ට දෙවිදිහට දීලා අතමනන්ති හතරකට දුක පිරිමින්ටගේ අවල ගෙදරිට කාන්තාව දුෂණය කළා. ඒ වගේ මිත්‍යා දෘෂ්ටික වැරදි තැන්වලට මිනිස්සු ගිහිල්ලා ඕන තරම් අමාරු වෙලා තියෙනවා. ඒකට පසුතැවෙන්නේ ඕන තරම් නැති. දැන් අපි මේ කතා කරන්නේ එහෙම වෙලා තියෙනවා ඇති. ඇයි එහෙම වුනේ කියන එක ගැන අපි කතා කරන්නේ. අවසාන වශයෙන් මේ කාරණා පැහැදිලි කරලා ආදාන දේශනාව අවසන් කරමු. හොඳට මතක තියාගන්න පිළිවෙල. මිනිස්සු මිත්‍යා දෘෂ්ටික වෙන්නේ ප්‍රශ්න වැඩි වෙන කාරණා. ඒකෙම වෙන්නේ කොහොමද? ප්‍රශ්න හඳුනාගෙන ඉන්න මේ ලෝකේ ජීවත් වෙන හැමෝටම ප්‍රශ්න තියෙනවද නැද්ද? පුරුතයන්නම් හැම මානසිකවම ඊරෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්, හැමෝටම ප්‍රශ්න එනවා. අපි සාමාන්‍යයෙන් අපේ ප්‍රශ්නයක් ආවම කියන දෙයක් තමයි මට මේක උනා. ඒ මට නෝනේ. ඔය මට උනා කියලා ඔබ හඳුන්වන ප්‍රශ්න පොඩ්ඩක් හිතලා බලන්න. මේ ලෝකේ ඔබට විතරමද ඇත්තටම ඇති වෙලා තියෙන්නේ. ඒ ප්‍රශ්න ඒ විදියටම තව කාටවත් ඇති වෙලා නැද්ද? හොයලා. අන්න ඒකට පැහැදිලි වෙන්නේ නැහැ. මේක මට විතරක් වෙන්නේ ප්‍රශ්නයක් නෙවෙයි. මට මේ ආපු ප්‍රශ්නය මේ වගේම තව අයට ඇවිල්ලා තියෙනවා. ඒ උදාහරණයකට ගත්තොත් ප්‍රේම සම්බන්ධතාවයක් විදවැටීම. ප්‍රේම සම්බන්ධතාවයක් විදවැටීම කියන ප්‍රශ්නය මේ ලෝකේ බොහෝ දෙනෙකුට ඇති වෙලා තියෙන ප්‍රශ්නයක්. එකම ප්‍රශ්නය 10 දෙනෙකුට එකම විදියට එනකොට 10 දෙනා එකම ප්‍රශ්නයට උත්තර දීපු විදි 10ක් තියෙන පුළුවන්. මිනිස්සු එකම ප්‍රශ්නය දෙස බලන විදි වෙනස්. ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්න වලට උත්තර විවිධ උත්තර මිනිස්සු බලාපොරොත්තු වෙනවා. ප්‍රේම සම්බන්ධතාවයේ විදිවැටීම කියන ප්‍රශ්නයට එක්කෙනෙක් ගත්ත උත්තරය තමයි සියදිවි නසා ගැනීම. තව එක්කෙනෙක්ගේ ප්‍රශ්නෙට උත්තරයක් ගන්නවා තමන්ව දාලා දීපු කෙනාව නැසීම. එයාම මාර්ගදාන. තව එක්කෙනෙක් ගන්න උත්තරය තමයි මානසිකව ඒ ගැනම හිතලා මානසික රෝගී බවට පත් වීම. තවත් කෙනෙක් ඒ ප්‍රශ්නයටම ගන්න උත්තරය තමයි එයා මාව දාලා ගියා නම් හාමුදුරුවෝ කවන්නේ තවත් අය නැතුව යයි කියලා තවත් කෙනෙක් කල්ව ගැනීම. ඊළඟට තවත් එක්කෙනෙක් සමහරක් විට
අනේ බැඳීම් නිසා අනාගතම ප්‍රශ්නය මට ආවේ කියන සමහරකට කැලෑවකට ගිහින් භාවනා කරේ භාවනාන්නේ කොපෙවිදී. එතකොට එකම ප්‍රශ්නය 10 දෙනෙකුට ආවම උත්තර 10ක් මේ සමාජයෙන් ලබා දෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි මොකද මතක තියාගන්න එකම ප්‍රශ්නයක උත්තර 10ක් වුණාට ඒ උත්තර සියල්ලම එන්නේ ක්‍රම දෙකකට. ඔබට ප්‍රශ්නයක් ආවොත් ඔබට ප්‍රායෝගිකව විතර බලන්න ඔබට ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නයට උත්තර එනවා නම් උත්තර එන්නේ ක්‍රම දෙකකට. පළවෙනි ක්‍රමය තමයි ප්‍රශ්නයක් ඇති වෙනකොට රාග, ද්වේෂ, මද, මොහ වැඩෙනවා. රාග, ද්වේෂ, මද, මොහ ආදී කෙලෙස් පෝෂණය කරමින් කෙලෙස් අඳුරේ සිට ප්‍රශ්නය දෙස බැලුවාම ඒ ප්‍රශ්නයට ලැබෙන්නේ කෙලෙස් වලට අනුගත උත්තරයක්. එතකොට එක ක්‍රමයක් තමයි ප්‍රශ්නය දෙස කෙලෙස් අඳුරේ සිට බලලා ලබා දෙන උත්තර. තවත් ක්‍රමයක් තියෙනවා ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නයට කෙලෙස් අඳුරේ නොසිට ප්‍රඥාව පෝෂණය කරමින් ප්‍රඥා ලෝකයේ සිට ප්‍රශ්නය දෙස බලමින් ලබා දෙන උත්තර. ඔන්න ඒ ක්‍රම දෙක තමයි උත්තර හම්බෙන්නේ. දැන් ප්‍රශ්නයක් ආවම කෙලෙස් අඳුරේ සිට ඒ ප්‍රශ්නයට උත්තරයක් ඔබට ආවා නම් ප්‍රවේශම් වෙන ඒ උත්තරය තවත් ප්‍රශ්න පත්‍රයක් වෙනවා. ඒ උත්තරය ඔබ කබලෙන් ලිපට වැටෙන්න හේතු වන උත්තරයක් වෙනවා. ආනේ නිසා තමයි ගොඩාක් දෙනෙක් ඉරේ යන්නේ. සමහරවිට සියදින් අසාගන්න, සමහරවිට ගිනි තියාගන්න, වටින බඩුමුත් නැති කරන්නේ. ප්‍රශ්නයක් ආවම රාගය අවශ්‍යගෙන, ද්වේෂය අවශ්‍යගෙන, කේන්ති අවශ්‍යගෙන දත්නිති කාගෙන උත්තර හොයන්න යනකොට ඒ ලැබෙන උත්තර හැබැයි එන උත්තරයක්ම තවත් ප්‍රශ්න රැසක ආරම්භය බවට පත් වෙනවා. තව සමහර අය මොකද කරන්නේ? ප්‍රශ්න ආවම කෙලෙස් අවශ්‍යන්නේ. ප්‍රශ්න එනකොට ප්‍රඥාව අවදි කරගන්න. ප්‍රඥාව අවදි කරගත්තාම ප්‍රඥා ලෝකයේ සිට ප්‍රශ්නය දෙස බලනකොට සාර්ථක උත්තර ලැබෙනවා. ඒ උත්තර ප්‍රශ්නය වැඩි කරන්නේ නැහැ. ඔන්න ඔය හේතු නිසා අපේ සංස්කෘතිය මේ වශයෙන් තියෙනවා. මේ අපිට ප්‍රශ්න වැඩි වෙනකොට මතක් වෙන පොයක් තියෙනවානේ. එහෙම කරද්ද හඳහන්. ප්‍රශ්න වලට ප්‍රශ්න එනවා නම් දෙලින්ම කල්පනා කරනවා හඳහනවත් කොට බලව ගන්නකොට ප්‍රශ්න ටික වැඩි. ඔන්න හඳහනාවේ දුන්නා. ඊට හඳහන් ගන්නෑ අපලතාවයක් තියෙනවා. මොකද්ද කරන්නේ ඔක දෙන්නේ කියලා කියනවා. දවස් 7ක් නැත්නම් 14ක් නැත්නම් 21ක් විතර බෝධි පූජා කියන්නේ. බෝධි පූජා කියන්නේ කියලා කියන ඒක ප්‍රශ්න නැති වෙලා. ඒවාදී ඒවා කියනවා විද්‍යාත්මක සාධක. මම කියන්නේ ඒකට මේ හදාගෙන කියන ගමින් ඕනේ. ප්‍රශ්නයක් ජීවිතේට ආවම දවස් 7ක් දවස් 10ක් දවස් 21ක් බෝධි පූජා කියන්නේ. මොකද ඒක දවස් 7ක් ගැන අපි කතා කරනකොට එතකොට මේ දවස් 7 බෝධි පූජා කියන්නේ කියන්නේ ඒ සඳහා හැමදාම පේමෙන්ට් වෙනවා. ඒ කියන්නේ අන්තිම වෙලාවක ඉඳලා සූදානම් වෙන්න පන්සල් යන්න. මල් ටික කඩන්න, පිර ටික අඳරන්න, පොල් ටික ඈස්ති කරන්න, ගිලාම් පොස ටික හදාගන්න. ඊළඟට පන්සලට ගිහිල්ලා ගිලාම් පොස ඈස්ති කරලා, පෙන් කලවක් කරලා, බොමල අහදිලා ඊළඟට බෝධි මහන්සිය අධියස වැඩි වාසය කරනකොට චෛත්‍ය රාජයන් වහන්සේ දකින්නකොට පන්සලට යනකොට පිරිත් ගෑනකොට බණ ටික ඇහෙනකොට භික්ෂුන් වහන්සේ රසූල් කරන්න ලැබෙනකොට පිරිත් සජ්ජායනා කරනකොට වන්දනා කරනකොට ඊළඟ භාවනා ප්‍රගුණ කරනකොට මොකද වෙන්නේ? රාග ද්වේෂ මද මොහ යටපත් වෙලා ප්‍රඥාව ඉස්මතු වෙනවා. ඒ ප්‍රඥාව ඉස්මතු කරගන්නකොට දවස් 7ක් යනකොට ප්‍රඥාව වැඩි කරගන්නකොට බොහෝ ප්‍රශ්න වලට සාර්ථක උත්තර ලැබෙනවා. ඒ නිසා පින්වත්නි මිත්‍යා දෘෂ්ටික වෙන්නේ ප්‍රශ්න වැඩි වෙන කාරණාවට. ප්‍රශ්න වැඩි වෙන කාරණාවට ඒ මිත්‍යා දෘෂ්ටික වෙන්නේ රාග ද්වේෂ මද මොහ පෝෂණය කරමින් ප්‍රශ්න වලට උත්තර හොයන්න යාම.
ඒ නිසා මේ ධර්මානුශාසනාව සුරට ආරාධනා කරනවා. ජීවිතවල ප්‍රශ්න එනවා. ප්‍රශ්න ආවහම ඒ ප්‍රශ්න තවත් ප්‍රශ්න පත්‍රයක් බවට පත් කරගන්න නැතුව ඒ ප්‍රශ්නය නැති කරගන්න සාර්ථක පිළිතුරක් ලබා දෙනවා නම් කෙලෙස් අවසාගෙන කෙලෙස් සිටින් ප්‍රශ්න ලෙස නොබලා කෙලෙස් යටපත් කොට ප්‍රඥාව ඉස්මතු කරගැනීමේ ප්‍රශ්න ලෙස බලන්න. ඒ සඳහා මේ හැමෝටම මේ ධම් දෙසුම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන බුදුරජාණන් වහන්සේ අපට දෙසූ ඒ උතුම් ධර්ම දේශනාව මිත්‍යා දෘෂ්ටියෙන් දේවි සම්‍යක් දෘෂ්ටිය තුළ වාසය කරන්න. ජීවිතේ කොතෙකුත් ප්‍රශ්න බාධක හමු වුණත් සම්‍යක් දෘෂ්ටි කරන බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුගමන ඒ ප්‍රශ්න විසඳා ගන්න මේ උතුම් ධර්ම දේශන ඔබට අපට මහෝපකාරී වේවා. සියලු දෙනාටම තිරුවන් සරණයි. සියලු දෙවියන් රැකවරණි. මෙලොව සුව වේවා, පරලොව සුව වේවා. සසර දුකින් ඈතර ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤාන්තරං මොදිत्वा චිරංගක්ඛන්තු ශාසනං චිරංගක්ඛන්තු දේශනං චිරංගක්ඛන්තු ත්වං සදා. උපකාර වෙන දවසක් හැටියට මේ දවස මේ පැය ඉතුරුනා කියලා මම පිළිගන්නවා. ඒ නිසා අද මේ සඳහා අපි කෙරේ අනුකම්පාවෙන් පරිසරය ඒ වගේම සබහා දහමත් එක්ක ගැටෙමින් මේ ස්ථානයට වැඩම කරන්න ලැබුණු අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ඒ වගේම මෙලොවට බිහි කරපු දෙමාපියන් ඇතුළු මේ හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ඒ වගේම හාමුදුරුවෝ කරගෙන යන ජාතික ආගමික සමාජික කටයුතු වලදී ඉතාම සත්භාවයෙන් මෙවැනි ධර්ම දේශනාවන් දේශනා කරවමින් අපේ චිරජීවනය ලැබේවා. උන්වහන්සේ සංසාර පිටි කරන කියන ගමන මේ පුණ්‍ය ශක්තිය පාරමී ධර්මයක් නෙවෙයිවා කියලා අවස්ථාවක එන අද දවස මේ වැඩසටහන මේ වාපපත් වෙනවා. සාර්ථකව අද මේ ස්ථාන තුළදී බොහොම දර්ශනීය ලෙස නිදන් සභාව සෝදානම් කරලා බොහොම අලංකාරව බොහොම විශේෂව මානසික මේ අරුත් සිද්ධ කරලා දෙනවා පැහැදිලි. මේ පැහැදිලිවම දෙන්නේ කොහොමද සිද්ධ මේ විදියට බොහොම ලස්සනට මේ කාර්යය සිද්ධ කරලා ඒකට මුලිය ප්‍රයත්න කරලා ඉස්සරහින් ශරීර වාසිය සමාදන් වෙලා ධර්ම ශ්‍රවණය කරලා ධර්මයට කරන ගෞරව කිරීමක් ඇදෙන්නේ විතරයි පූජා කරන අප්‍රමාණ කුසල ස්කන්ධය පුණ්‍ය ස්කන්ධය ප්‍රපවත් කරගත්තා. මේ ආකාරයෙන් රැස්කරගත් සකල කුසලයන් සංස විශේෂයෙන් අපි අනුමෝදන් කරමු. සංජයවර සිංහ මහත්මයාගේ දායකයන් මේ විදුලකට අපවත් වීවදාල පරිවිය රාජපුරුණ ඥානස්ථානයේ වාසය කළ පරිවිය ආර්යවර්ධන ස්වාමීන් වහන්සේ මේ ඥානමෝදන් වේවා. උන්වහන්සේගේ ගෞරවන සති ස්වභාවයෙන් පත් කරගන්නවා. ඒ වගේම වසර 33කට මේ වරදොස්තර පාඩම් ප්‍රේමාන් කියන්නේ වසර 15කට මේ වරදොස්තර ආරේගේ ආසන කියන වසර 12කට මේ වරදොස්තර පාඩම් සේවාවින්චි එලා විතරක් කියන ඒ වගේම කාර්යවලදී මේ වරදොස්තර පාඩම් ඒ වගේම ඥානන්ගේ විතරක් කමිච්චි සියලු ඥාති මේ අවස්ථාවේ ඥාති පෙරාන් වර්ගයේ පරිදිනදී අවස්ථාවක්
ඥාතීන් ඒ වගේම දාර්ශනිකයන්ට නිරෝග නිරෝගී සෝපන්න උදාහරණයකදී වයෝවෘද්ධ සිටින නැන්දරියට අසනීය කරදේ සිටින නායකවරුනි මහත්මියට ඒ වගේම විශේෂයෙන් ඉදිරියේ විපාකයෙන් සම්බන්ධන පිළිවෙලක් මානව මහත්මයාට තුන්දෝනි ආශිර්වාදයෙන් ආත්මාංශික සුවසේ සේවා නමිනේ විශේෂ ඥාති විදිනාමෝදන් උතුම් නිවන සැලසේ ප්‍රාර්ථනාවි මේ ඥාතින් පිළිබඳ නිදානේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ නිදානේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ නිදානේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එතාවතාච අංගේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාච අංගේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාච අංගේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා විශේෂ කරගෙන සම්මුසලා සංසයන් දීපේ කාටතුරු ධර්මාවබෝධ පිණිසම හේතු වාසනා වේවා කියලා සාකච්ඡා කරනවා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචා